නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අභිධර්ම දේශනාවට සම්බන්ධ වන කාරණයක එන්නතුනේ ඔබට ගිය සතියේ මම හිතන්නේ ඊමේල් එකක් ලැබෙන්නේ නැති පසුගිය අපි කරපු සියලුම දේශනා එකතු කරලා අභිධර්ම දේශනා 26ක් එහි සඳහන් වෙනවා. ඒ 26 ඔබ ඒ නමට ක්ලික් කරාම අදාළ වීඩියෝ එකට ගමන් කරනවා. ඊට පස්සේ එහි විස්තර ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබෙනවා අර ස්ලයිඩ් එකට අදාළ ලින්ක් එක. අනේ විදියට ඔබට ඒ 26ටම ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් අද අපි සාකච්ඡා කරන්නේ පටිච්චසමුප්පාදය තුළ තිබෙන 11 වෙනි කාරණාව. ඒ තමයි ಜಾති කියලා කියන්නේ. බලමු ස්ලයිඩ් එක. දැන් මම එදා පැහැදිලි කරපු ආකාරයට මේ ಜಾති කියලා ගත්තයින් පස්සේ ಜಾතිය කියන එක අදහස් ගොඩක් තිබෙනවා. පටිච්චසමුප්පාදයේ 11 වෙනි නිදානේ ಜಾති කියලා කියන උපත කියන එකයි. අර භවයට සම්බන්ධ උපත. ඉතින් අපි බලමු. තොර අපි හැමදාම තෝරා ගන්නවා විභංග සූත්‍රයේ සංයුත්ත නිකායේ 12.2 පටිච්චසමුපාදයේ සම්බන්ධව ඊටම හොඳ විස්තරයක් තිබෙන සූත්‍ර පිටකගතව තිබෙන සූත්‍රය. ඒ සූත්‍රය මෙන්න මෙහෙම කියනවා. ඛතමාච භික්ඛවේ ಜಾති යා තේසං සත්තානං තම්හි සත්ත නිකායේ ಜಾති සංජාති ඔක්ඛන්ති අබිනිබ්බත්ති කන්දානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චති භික්ඛවේ ಜಾති. අද මේ හැම එකක්ම කරන්න වෙනවා. මේ පද තේරුම් ගන්නවා නැත්නම් තේරෙන්නේ නැහැ මේක අතට. ඒ නිසා යා තේසං සත්තානං ඒ සත්වයන්ගේ තම්හි සත්ත නිකායේ ඒ සත්ව යෝනී නැත්නම් නිකායේ ඒගලන්ට වෙන වැඩක්. ඒ සත්ව නිකායේ නිකාය කියන්නේ ක්ලාසිෆිකේෂන් එක ස්ථානය වන ඒ අයට වන ಜಾති සංජාති ඔක්ඛන්ති අබිනිබ්බත්ති කන්දානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ පරිතම කියන ಜಾති කියලා. අපි මුලින්ම අඳුනගමු මේ සත්තානං කියන පදේ. දැන් මෙතන සත්වයානේ මේ කියන්නේ සත්වනිකාය සත්වයා නේද? දැන් කෙනෙක් මට මම ඊළඟ ස්ලයිඩ් එක පොඩ්ඩක් පෙන්නවා. කෙනෙක් කියන්න බෑ තමන්ගේ දැන් මේ මොහොත දක්වා තිබෙන දැනුම මේ සත්වයා කියන්නේ කවුද? සත්වයා. සයන්න තයන දෙකක් ඈ. අපි ලියමු එමෙ ලියන්න. ව්‍යාකරණ අනුකූලව සත්වයා. දැන් බෝධි සත්වයා. අපි කියන සත්නේ සමහර කේන්ති ගාම සත්තු කියලා කියලානේ. සත්වයා. කවුද මේ සත්වයා කියලා කියන්නේ? අපි එතනින් පටන් ගමු. ගන්න කෙනෙකුට කියන්න පුළුවන්. කවුද මේ සත්වයා කියලා කියන්නේ? දැන් මේකේ තියෙනවා ලිටරල් මීනින් එකක්. ඒ කියන්නේ පදේ අර්ථය තියෙනවා. ඒ වගේම මේකේ ෆිගරටිව් මීනින් එකකුත් තියෙනවා. මේකට දුන්න අර්ථකථන තියෙනවා. මම කැමති ඉස්සෙල්ලාම පදේ තේරුමට යන්න. මොකද අපිට මේක පාලි පදයක්නේ සත්ත්‍ය කියලා එන්නේ පාලියෙන්. සත්ත්‍ය නෙමෙයි මහා ප්‍රාණතයන්න ගාව වෙපන් එක. ආයුධයක් කියලා. සත්ත්‍ය. මේක සත්ත්‍ය. කයක් මනසක් ඇති අය හම්බුනේ සත්‍යයන්. කයක් මනසක් ඇති. ඒක ටිකක් ඔව්. ගැඹුරු අර්ථකථනයක්. කයක් මනසක් ඇති කෙනෙක් සත්වෙක් කියලා කියනවා. ඒතර අසඤ්ඤ සත්‍ය අහුවෙන්නේ නැහැ වගේ එතකොට නේද? දැන් පොඩි ගැටලුවක් එනවා. අනිත් ඒවාට නම් හරි යනවා ඒක. අසඤ්ඤ සත්‍යෙට පොඩි ගැටලුවක් එනවා. හෙත් ඉන්නවනේ කට්ටිය.
මනසක් නැහැ කියලා. කමන්නේ ඒක හොඳයි. ඒ දැක්ම හොඳයි. අපි කතා කරමු මේක. ඊළඟට සත්වයා කියන්නේ කවුද? මම කියන එක පැහැදිලිව නේද? අසන්න අසන්න සත්‍යයට ගැලපෙන්නේ නැත්තේ මනස නැති නිසා ඇත. ඒ අර්ථය. නමුත් අනිත් ඒවාට ගැලපෙනවා අපිට. ඊළඟට සත්වයා. දැන් ඔබ දන්නවා මේ සත්වයා. සත්වයා නිරණම සත්වයා. කවුද මේ සත්වයා? ධර්මයට අනුව. අදහසක් නැහැ නේද? තව අදහසක් තිබෙනවා. මම කැමති එක එක්කෙනාගේ අදහස් දකින්න. මොකද ඒක අපිට ගොඩක් සමාජයේ තිබෙන දේවලුත් අපිට එන්න පුළුවන් මෙතනට. ඒ ඔස්සේ හේතුවක ඵලයක් විදිහට හේතුවක ඵලයක් විදිහට නැත්නම් රාග ද්වේෂ මොහ වලින් ක්‍රියාකාරීත්වය තියෙනවා. ඒකත් අතන්ට පොඩි ප්‍රශ්නයක් වෙනවා. අසන්න සත්‍යෙට ප්‍රශ්නයක් වෙනවා. ඒක හරි. බහුතරයකටම හරි. අනුත්තරේ වගේ හරි. නමුත් තැනකට ඊළඟට නිකන් තණ්හාව නිසා නැවත නැවත ඉපදෙන තත්ත්වයක්. තණ්හාව නිසා හොඳයි. දැන් අපි ටිකක් සමීප වෙනවා මෙතන. අපි යමු මේකේ හරියටම තියෙන තැනට යමු. සූත්‍ර පිටකේ සත්වයා. සප්ත සූත්‍රයේ සංයුත්ත නිකාය. මේක රාද ස්වාමීන් වහන්සේ සම්බන්ධ එකක්. ඒ හාමුදුරු බුදුහාමරගේ අහනවා සත්තෝති භන්තේ බුච්චති. මේ සත්වයා කියලා කට්ටිය කියනවා. කෙනා කියනවා සත්වයා කියලා. කිත්තාවතානුකෝ බන්තේ සත්තෝති. කොහොමද මේ සත්වය කියලා කියන්නේ? රූපේකෝ රාද කියන්නේ හාමුදුරු. රූපේකෝ රාද යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා తත්‍ර සත්තු తත්‍ර විසත්තු තස්මා සත්තෝති බුච්චති. ළඟ කියනවා මේක අපි බලමු හැපැත්තට ගිහින් මෙතන ස්වාමීනි සත්වයා කියනු ලැබේ. ස්වාමීනි කෙතෙක් කරුණකින් සත්වයා යයි කියනු ලැබේ. රාදේ රූපේ යම් කැමැත්තක්. මේ කැමැත්තට කියන්නේ පාලියෙන් ඡන්தோ. ඡන්ද කියන්නේ කැමැත්ත. මේක චෛතසිකයක් නේද? ඔව් මේක චෛතසිකයක්. අපි කතා කරපු චෛතසිකයක්. මොකද්ද මේ චෛතසිකයට කියන්නේ? මේක චෛතසිකයක්. ඡන්ද කියන්නේ ප්‍රකීර්ණක චෛතසිකයක්ද මේක? ඡන්ද කියන්නේ කැමැත්ත ආසාව. ඔව් මේක මම අහන්නේ චෛතසිකයක්ද කියලා. අපි අභිධර්මයේ කතා කරමු. ප්‍රකීර්ණක චෛතසිකයක්ද? අපි කලින් කතා කරපු එකට මේ යන්නේ. දැන් මේක ඡන්ද කියලා කියනවනේ යම් කිසි කෙනෙකුට යම් ඡන්දයක් තිබෙනවා නම් මේ ඡන්ද කියන්නේ චෛතසිකයක්ද කියලා මම අහන්නේ. කොහෙද ඒක තියෙන්නේ එහෙම? පොඩක් බලන්න ප්‍රකීර්ණක කොටි. ප්‍රකීර්ණක හයක් අපි කතා කරන්නේ. ඒ කොටි තියනවාද ඒක? තියනව නේද? විතක්ක එහෙම කිව්වේ. ඔව් ඡන්ද කියන්නේ චෛතසිකයක්. ඔව් මම මේක පොඩ්ඩක් දැනුවත් කරන්න. ඒ ඡන්ද කියන එක හොඳ පැත්තටත් වෙන්න පුළුවන්. නරක පැත්තටත් වෙන්න පුළුවන් නේ. දැන් මෙතන කියන්නේ නරක පැත්තට. යෝ ඡන්දෝ. අර අපි ඡන්දේ දානවා වගේ නේ. ඒක හොඳ පැත්තටත් වෙන්න පුළුවන් දාලා නරක පැත්තටත් වෙන්න පුළුවන්. යම් කිසි කැමැත්තක් නේ කැමැත්ත. යෝ රාගෝ අන්න එතන රාගයක් නිර්මාණය වෙනවා. රාගය. නන්දී කියලා කියන්නේ දැඩි ඇල්මක්. මේ පදේ එනවා තෘෂ්ණාව සම්බන්ධව. අපි කියනවානේ නන්දි රාග සහගතා කියලානේ. මේ තෘෂ්ණාව ගැන කියන්නේ මේ සාමාන්‍ය නන්දි කියන්නේ දැඩි ඇල්මක්. යා තණ්හා තෘෂ්ණාව. අන්න එතකොට රූපේ ඊළඟ වේදනා සංඥා ඊළඟ සංස්කාර විඥානවල මෙන්න මේ පහට මෙන්න මේ පංචස්කන්ධ පහට කවුරු හරි කෙනෙක්ගේ කැමැත්තක් තිබෙනවා. රාගයක් තිබෙනවා. දැඩි ඇල්මක් නන්දියක් තියෙනවා. තෘෂ්ණාවක් තිබෙනවා නම් අන්න එයාට කිව්වා සත්වයා. එහෙනම් පංචස්කන්ධේ ඇලිච්ච කෙනාට තමයි මෙතන කියන්නේ සත්වයෙක් කියලා. එතකොට දැන් අපි මෙහි අර මේ යනවනේ අපි සංසාරේ 31 තලයකට යනකොට ඕව හරහා තමයි අපි යන්නේ. එහෙනම් දැන් ඔබගෙන් කෙනෙක් ඇහුවොත් මේකේ තේරුම තමයි මේ ඇලීම.
දැන් ඔය සත්ත්‍ය කියන පදෙත් තේරුම ඇලීම කියන එකයි. දැන් බෝධිසත්ව කියන්නේ කාටද? බෝධිසත්වයා බුදුරජාණන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වෙන්න කලින් කෙනෙකුට අපි කියන්නේ බෝධිසත්ව. බෝධි ඇලිච්ච එක්කෙනා. අන්න සක්ත. අපි කියන සක්ත වෙච්ච පුත්. සයන් අල්කයන් දැන් සක්ත ඒක අර සංස්කෘත පද. සිංහලෙත් කියනවා. මේ සත්ත්‍ය කියන එකේ තියෙන ඇලුන කියන එකයි. ඇලුන. ඒතර ඇලිච්ච කට්ටිය. එහෙනම් අපි සත්වයා කියන්නේ ඇලිච්ච අය කොහෙද? පංචස්කන්ධ. ඒ රාම මෙතන සත්වයා කියලා හැමතැනම කියන්නේ. පැහැදිලි නේද ඒක? නම් පංචස්කන්ධය ඇලිච්ච කට්ටිය තමයි සත්වයා කියලා. අපි ඕනම කෙනෙක් ගත්තොත් යම් යම් ප්‍රමාණවලට ඔය කට්ටිය කවුරුත් ඇලිලා. මම එක තැනකදී පොඩ්ඩක් ඔය විස්තර කරන්න තව ටිකක් දිගට පිටිපස්සට. මොකද දැන් අපි අභිධර්මයට යන්න ඉපෑනේ. මම මේක පදයක් ගත්තේ. මේ තියෙන ටික රාදය රූපේ යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වේද එහි ඇලුනේද විශේෂයෙන් ඇලුනේ වේද වේදනාවේ යම් කැමැත්තක් ඇල්මක් සතුටක් තෘෂ්ණාවක් කැමැත්තක් කියන්නේ ඡන්දයක් තියෙනවා නම් ඊළඟට ඇල්මක් කියන්නේ රාගයක් නේ ඊළඟට සතුටක් නන්දි සතුටගේ නන්දි තමයි සතුට ඊළඟට තණ්හා තෘෂ්ණාව අන්නේ ඇලුනම එතන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ ඇලීම තමයි කියන සත්‍යය. මෙතන ඔබට තව පදයක් අහු වෙනවා. මෙන්න මේ විසත්තෝ කියන පදය. සත්තෝ විසත්තෝ. මේකත් ධර්මයේ මේ සත්‍යයටම කියන පදයක්. විසත්තෝ කියන්නේ විශේෂයෙන් ඇලුනා කියන එක. විශේෂයෙන් ඇලිච්ච කෙනා. විශේෂයෙන් නිකන් ඇලන විශේෂයෙන් ඇලෙනවා. එන සත්‍යයටම කියන තවත් පදයක් තමයි විසත්තෝ කියන්නේ. ස්වාමීන් වහන්සේ මේ රහතන් වහන්සේ සත්වයා වගේද පංචස්කන්ධය ඇලිලාද නෑ රහතන් වහන්සේ මේ පංචස්කන්ධය දරන නිසා ඒත් සත්වෙක් තමයි. නමුත් උන්වහන්සේගේ අභ්‍යන්තර ක්‍රියාවලියදී උන්වහන්සේ එතන ඇල්ලලා නෑ. නමුත් ඒකනේ කියන්නේ අර අපි දැන් දවස් ගානක් කතා කරා. රහතන් වහන්සේ නමක් වෙනකොට දෙආකාරව රහත් වෙනවා. මේ පංචස්කන්ධය තියාගෙනත් රහත් වෙනවා. ඊට පස්සේ හරියට රහත් වෙලා නැති වෙන්නේ පිරිනොම් පාන. අන්න එතන තමයි උන්වහන්සේ සත්ව ගතියෙන් හරියට මිදෙන්නේ. ඒ කියන්නේ පංචස්කන්ධේ නෑනේ. තියෙනකන් ඉතින් කැම ටිකක් ගන්න ඕන, නිදා ගන්න ඕන, පරිස්සම් වෙන්න ඕන නේද? යම් මේ ආත්ම ආරක්ෂාවට යම් ප්‍රමාණිකයක් තියෙනවා. එතකොට පංචස්කන්ධයක් දරනවා නම් කවුරු හරි කෙනෙක්. එයාට අපි කියනවා සත්වෙක් කියලා. දැන් අපි පංච උපාදානක තිබුණාට සාමාන්‍යස රහතන් වහන්සේට ඇලීම නැති හින්දා සත්‍යක් වුණාට එතන ඇලීමක් නෑ උපාදාන ස්කන්ධයට ඇලිලා නෑ නෙමෙයි. උපාදාන ස්කන්ධයට ඇල්ලලා නෑ. නමුත් පංචස්කන්ධයක් දරනවා. මේ සත්‍ය කියන ගතියෙන් අපිට මිදෙන්න බෑ. මොකද පංචස්කන්ධයට කැමැත්ත මේකේ අඩු වැඩි වීමක් තියෙනවා. ලොකු අඩු වීමක් තියෙනවා. ඇත්තරම නැති ගතියක් තියෙනවා. නමුත් අපි හැම දිනම ගන්නෙ සත්‍යයක් කියලා. බෝධිසත්වය කියලා කියනවා. එතන අපි ගන්නවා. නමුත් දැන් මේ අර්ථකථනයෙන් කියන්නේ රහත් නොවිච්ච අය ඇත්ත වශයෙන්ම ගන්න. සියලුම රහත් නොවිච්ච මේ සංසාර ගමනේ මේ 31 තලීට කට්ටිය. නමුත් දැන් පංචස්කන්ධයක් දරනවනේ පිරුම් පානකම් හරියට. එතකොට එයත් යම් අඩු ප්‍රමාණයක හරි අපි අර්ථකථනයෙන් සත්වෙක් කියලා අපි ගන්නවා. මොකද මේ නැත්නම් අපිට වෙන අර්ථකථනයක් එතන ගන්න බෑ. හැබැයි ගන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන වල ඇලිච්ච කතියකින් නෙමෙයි. දැන් අපි මෙහෙම ගමුකෝ. දැන් රූපේ වේදනාවේ සංඥාවේ සංකාර විඥානේ ඇල්ම නැහැ සතුට නැහැ තෘෂ්ණාව නැහැ. නමුත් ඒ අයට ඒ පංචස්කන්ධ පහ පාවිච්චි කරන්න වෙනවා. කියන්නේ ඒ පාවිච්චි කරන්න වෙනවා. අර අනුපාදිශේෂ මං කියන්නේ අර ස්කන්ධ පරිනිර්වාණයට පත් වෙනකම් යම් පාවිච්චියක් තියෙනවා. ඒ පාවිච්චිය නිසා ඒගොල්ලෝ සත්‍ය වෙනවා මෙතන. හරි. ඒකට ඒ අර්ථකථනයට යන්න වෙනවා. නමුත් මෙතන කියන්නේ නිර්වාණයටපත් නොවිච්ච කාණ්ඩය. අනාර්ය පුද්ගලයන් ගැනයි මෙතන මේ කියන්නේ පංචස්කන්ධය. දැන් අපි ඔන්න අර ජාතකින අර්ථකථනය අර මම කිව්වේ අර මෙන්න මේ දේ තමයි දැන් මේ විස්තර කරගත්ත මෙතන. මෙතන තියෙනවා මේ ජාති කියන්නේ මොකද්ද මේ පටිච්චසමුප්පාදේ? ඒ සත්වයන්ගේ ඒ සත්ව නිකාය කියන්නේ ස්ථානවල උපදිනකොට තිබෙන ජාතිය සංජාතිය ඔක්කාන්තිය අබිනිබ්බත්තිය කන්දානම් පාත බව ආයතන. අර සත්ව කියන එකයි දැන් මේ විස්තර කරන්නේ මෙතෙක්. අපි ඉස්සරහට යනවා. දැන් මෙතන දැන් සත්ත්ව නිකාය කියන එක පොඩ්ඩක් බලන්න. මේ නිකාය කියන්නේ මොකක්ද?
දැන් නිකාය කියන එක අපිට හම්බෙන්නේ කොහෙදද? ගොඩක් වෙලා නිකාය. සූත්‍ර පිටකේ නිකාය. ඔය ත්‍රිපිටකයේ බෙදීමේදී අපිට නිකායේ කියලා එකක් හම්බෙනවා. ඒ නිකායේ කොහෙද හම්බෙන්නේ? මුලින්ම බුදුහාරවන්ගේ කාලේ මේක ත්‍රිපිටකය කියලා කිව්වද? කොහොමද කිව්වේ උන්වහන්සේ? උන්වහන්සේගේ ධර්මයේ කොහොමද උන්වහන්සේ හැඳින්වුවේ? නිකාය වශයෙන්. නිකාය නවලෝකෝත්තර ධර්ම. අනිත් කට්ටිය කතා කරන්න ඕන මේ අපිට මේ සාකච්ඡාවට එන්ගේජ් වෙන්න ඕන කවුරු. නැත්තම් මේක යන්නේ නැහැ. ඔව් දන්න දේ. අනවශ්‍යව කතා කරන්න නෑ දන්න දේ. ගැලපෙන. කවුරුහරි මොකක් හරි කිව්වා නිකාය ගැන. මේ බුදුහාමුදුරුවෝ කොහොමද මේක උන්වහන්සේ මොකද්ද දැක්කපු අර්ථකථනය තමන්ගේ ටීචින් සම්බන්ධ මොකද්ද කිව්වේ? ධර්ම විනය මාගේ ධර්ම විනය. ඒතර ඒ කාලේ තිබුණේ මේ ත්‍රිපිටක කතාවක් ඒ කාලේ. නිකාය කතාවක්. මේ ධර්ම විනය. ධර්මයේ තියෙන විනය. ස්වාමීන් වහන්සේලා ගොඩක් බය වුණා. දැන් වහන්සේගේ ඇවෑමෙන් අපේ කවුද ශාස්ත්‍රවරයා වෙන්නේ? නේ? මොකද සරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පාලා එතකොට මුගලන් මහරහතන් පිරිනිවන් පාලා දැන් කවුද ඊපස්සේ මේක ගන්නෙ? මාගේ ඇවෑමෙන් ධර්ම විනය තමයි ඔබගේ ශාස්ත්‍රයන් වහන්සේ වෙන්නේ. එහෙම තමයි කිව්වේ. මහා පරිනිබ්බාන සූත්‍රය එහෙම තියෙනවා. ධම්ම විනය තමයි තිබුණේ. ඒ ධර්මයේ කැලක් තමයි අපි ධර්ම සහ විනය. එතකොට ධර්මීය රැක ගන්න තමයි විනය සම්බන්ධ වෙන්නේ. ධර්මීය රැක ගන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් පවත්වාගෙන යන්නේ ඒ අයට යම් කිසි පදනමක් අපි කියන්නේ යම් කිසි සංවර වෙන්න පදනමක් තමයි විනය. මේකේ මූලික දේ විනය නෙමෙයි ධර්මය. ඒද විනය කියන්නේ සංවරය සඳහා තියෙන දෙයක්. නමුත් මේ දෙකම අවශ්‍යයි මේක පවත්වාගෙන යන්න යම් ප්‍රමාණයක්. හරි. ඊට පස්සේ කාලෙකදී දැන් මේක සංරක්ෂණය කරන්න අවශ්‍ය වෙච්ච නිසා ස්වාමීන් වහන්සේලා කරේ පළවන ධර්ම සංගායනාවේදී මෙන්න මේ එක ශිෂ්‍ය පරපුර වලට බාර කරන දීඝනිකාය කියලා අර ලොකු සූත්‍ර ටික එකතු කරලා එක තැනකට දානවා. අපි ඒකට කිව්වා දීඝනිකාය. දිග කියන එක. ඊළඟට මැද ප්‍රමාණ ගොඩාක් කුඩා නැති ගොඩාක් දිග නැති මැද ප්‍රමාණයේ සූත්‍ර තියෙන කොටස ඔන්න එක කාණ්ඩයකට බාර දෙනවා. ඊළඟට ගණිතමය වශයෙන් අංක වශයෙන් 9 කෑලි 10 කෑලි 1 2 3 4 5 6 7 8 9 10 11 ඔහොම තියෙන ඒවා එක කොටකට දානවා. ඒක කියන අංගුත්තර නිකාය කියන්නේ. ඊළඟ විශේෂිත පුද්ගලයෝ අරබයා. රජ කෙනෙක් අරබයා, කොසල් රජු අරබයා, කෝසල සංයුත්තේ. මාරයා අරබයා, මාර සංයුත්තේ. ඒ කිසියම් විශේෂිත පුද්ගලයෝ අරබයා කරපු දේශනාවන් දානවා සංයුත්ත නිකාය කියලා වෙන කොටසක්. ওই ටිකනේ කියන්නේ මුල් බුදු සමය කියලා. දැන් අරක කුද්දක නිකායේ පස්සේ යම් යම් විදිහට ඒ දැන් අරක හදපු තැන මේ හතර තමයි අපි පිළිගන්නේ මුල් බුදු සමය කියලා. ඒතකොට දීඝ නිකායේ පවරනවා ආනන්ද මහරහතන් වහන්සේ සහ උන්වහන්සේගේ ශිෂ්‍යපත්තුල. මජ්ක්‍ධිම නිකායේ පවරනවා සරියුත් මහරහතන් වහන්සේ සම්බන්ධ පිරිසට. ඊළඟට අංගුත්තර නිකායේ අනුරුද්ධ මහරහතන් වහන්සේ සම්බන්ධව, සංයුත්ත නිකායේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සම්බන්ධව එහෙම තමයි කියන්නේ මේ lineage එක. ඒතර මෙතන නිකායේ කියලා හැදෙනවා. අන්න ඒ විදිහට පරපුරු lineage අපි recensions කියලා මේ ඉංග්‍රීසියෙන් කියනවා. ඒක වේදෙත් තිබුණා සංස්කෘත වේදවලත් තිබුණා මේ අපි වලට චරණ කියලා. ඒක ශිෂ්‍ය පරපුරු පාත්වගෙන යනවා. දැන් ඒතකොට මෙතන කියන නිකාය ඒ නිකාය නෙමෙයි. මෙතන කියන්නේ සත්ව නිකාය සත්ව කොටසක් කියන එක. අරකට ඒව එකක් තමයි. මෙතන කියන්නේ කොටස classification එකක්. සත්වයන්ගේ කොටස් එනවා. මේ ඇලිච්ච පංචස්කන්ධය ඇලිච්ච අයගේ කොටස් එනවා. අපි කියමුකෝ යා පටිසන්ධි වර්ග කියලා. පටිසන්ධි චිත්ත ඉගෙන ගත්තනේ 19 යන්නේ. අපි කියමු යා පටිසන්ධිනේ අන්තිමේදී. මේ හතර කවුරුත් දන්නවා මේ වෙනවා නම් මේකේ විශේෂ පැති තියෙනවා. අණ්ඩජ විදියට කට්ටිය උපදිනවා. ජලාබුජ විදියට කට්ටිය සමහර කට්ටියක්. සංසේදජ විදියට කට්ටියක් උපදිනවා. ඕපපාතික විදියට සත්වයක් උපදිනවා. දැන් අණ්ඩජ කියලා කිව්වම සාමාන්‍ය අපි කියන්නේ කොහොමද? බිත්තරයකින් උපදින සත්. එක් බෝන් කියලා අපි කියන්නේ. ජලාබුජ කිව්වම මොකුසේ. ඔව් ගර්භාෂයකින් වූම් එකකින් උපදින අය. නමුත් ඉතින් අර අණ්ඩජත් ජලාබුජත් අපි කියන්නේ ගබ්බසෙය්‍යක කියලා අපි දන්නවා. මේ දෙන්නටම යම්කිසි ගර්භාෂයක් තියෙනවා. මොකද දැන් අපි මේ අණ්ඩජ කට්ටිය බලමු කවුද කියලා. සංසේදජ කියන්නේ මේ අපි කියන්නේ මොයිස්චර් තෙතමනය සම්බන්ධ වෙලා උපදින කට්ටිය බලමු කවුද කියලා ඒකේ තියෙන කතාවක්. ගොඩක් කෘමි සත්තු දෙන්නට සම්බන්ධයි. ඕපපාතික කියන්නේ
මව් කුසක උත්පත්තියක් නැතුව අම්මා තාත්තගේ සම්බන්ධයක් නැතුව ඉබේට පහළ වෙන අය. එතන එතකොට අර ඒකාණ්ඩික අණ්ඩජාහු එකට අහු වෙන්නේ නැහැ, සංසේදයකට අහු වෙන්නේ නැහැ. ඒක වෙනම එකක්. උප්පාති කියලා කියනවා. මේක පැහැදිලි කරගන්න. දැන් කුරුල්ලෝ මාළුවෝ ගැන අපි කියමු අණ්ඩජ කියලා. පිටතර නිපදෙන කට්ටිය. ජලාබුජ කියන්නේ මිනිස්සු නේ. ජලාබුජ කියන්නේ මිනිස්සු. සිව්පාව් ඔව් ගොඩක් මැමල්ස්ලා මිනිස්සු සහ ගොඩක් මැමල්ස්ලා ඊළඟට සමහර අල්පේශාක්‍ය වෙච්ච සමහර භූමාටු දෙවිවරු සහ රුක්ෂ දේවතාවෝ. ඒගොල්ලෝ භූම එකකින් එනවා කියලා කියනවා. දැන් මේ හැම දෙවියම වැටෙන්නේ නැහැ. හැම දෙවියම උපපාතික වෙන්නේ නැහැ. ඔන්න ඒක තේරුම් ගන්න. දැන් මේ දෙවිවරු අතරේ තියෙනවානේ මේ ඉන්ෆීරියර් සුපීරියර් කතාව. ඔව්. අල්පේශාක්‍ය මහේශාක්‍ය කියලා. දැන් බලය හොඳට පින් කරගත්ත කට්ටිය උඩ ඉන්නවලු. ආකාශස්ත දෙවිවරු. අර ටිකක් අඩුවෙන් කරපු කාණ්ඩේ භූමාට දෙවිවරු වෙලා මෙහි ඉන්නවා. දැන් අපි කියන්නේ අපි පින් දෙන්නේ කොහොමද? ආකාසට්ටාජ බුම්මට්ටා. බුම්මට්ටා කියන්නේ මේ ටෙරෙස්ට්‍රියල් බිම ඉන්න කාණ්ඩේ. ආකාසට්ටා කියන්නේ ඒරියල් අර අහසේ ඉන්නවා කියලා අපි විශ්වාස කරන කට්ටිය. එතකොට ඒ වගේම රුක්ෂ දේවතාවෝ දස් වලට සම්බන්ධ වෙන්න දෙවියෝ. අර කතාවක් තිබෙනවානේ ජාතක පොතේ අර එක මේ ඉසපාමුන් ගුරුවරයා කියනවා මේ එයාට ඕන මේ දක්ෂ කුමාරයෙක් තමන්ගේ දුවට බන්දලා දෙන්න. ඒ ජාතක කතාව. එයා කියනවා මේ කවුරු හරි කෙනෙක් මෙතන ඉන්න තමන්ගේ ගෙදරට ගිහිල්ලා අම්මා තාත්තට නොදැනෙන්න බඩමුට්ටු ටිකක් හොරකම් කරගෙන මෙතෙන්ට ආවොත් ඉක්මනට අන්නේ පළවෙනි එක්කෙනාට මම්මගේ දුව දෙනවා. කුමාරවරු කලබල වුණා. ඉතින් පැනලා දොරවල් කඩාගෙන දුවලා දැන් කරුපියක් උස්සන් මේකට. ඉතින් ඒ පාර එක්කෙනෙක් ඉන්නවලු සද්ද නැත. ඒගොල්ලෝ දැන් වාට මම කියපු ඇහුන්නේ නැද්ද කියලා. මම කිව්වා ඇහුණා. හැබැයි ඉතින් දැන් ඔබතුමා කිව්වේ මේක නොපෙනෙන්න ගේන්න කියලානේ. ගෙදරට තමන්ගේ ගෙදරටම ගිහිල්ලා නොපෙනෙන්න ගේන්න කිව්වා. මං හිතනවා එහෙම නොපෙනෙන්න ගේන්න බෑ කිසි දෙයක්. අර කුරාන ඇයි කියන්නේ. ඒ මොකද නත්ති ලෝකේ රහෝ නාමෝ පාපකම්මෝ පකුප්පත. මේ ලෝකේ කිසිම පවක් එක්තරා පිරිසකගේ ඇස් වලට වැලි ගහලා කරන්න බෑ කියලා. කවුද කියන්නේ? රුක්ෂ දේවතාවෝ. මේ රුක්ෂ දේවතාවුන්ට කාමරය ඇතුලේ වෙන එකක් පේනවා කියලා කියනවා. ඒගොල්ලෝ බලන් ඉන්නේ. ඒගොල්ලෝ කරදරයක් කරන්නේ නැහැ. ඒගොල්ලන්ට පේනවා. ඒ කියන්නේ අපි කැමරා දාලා සමහරවිට සමහරු බලනවනේ නේද? සමහරු ආරක්ෂාව පිණිස සහ විවිධ කාරණා ඒ අයට උණයට පේනවා. මොකද දැන් අපි කරන දේවල් වල අපි කරන කුසල් හොඳ සිතිවිලි වුණත් කාට හරි නිරීක්ෂණය වෙන්නේ නැත්නම් එනම් මේ සමහර කර්ම කාරණා බොරු වෙනවා. ඒ කියන්නේ අපිට තාම හොඳ මිනිස්සෙක් තාම හොඳ සිතිවිලි සහිත වෙන්න කෙනෙක්ගේ වේදනාවක් කාට හරි වෙන්නේ බෑ. එහෙනම් කාට හරි මේක පේනවා. කොහේ හරි මේක වාර්තාගත වෙනවා යම් කිසි විදිහකට. ඒතර අන්න එක මේකේ නොපෙනෙන්න ගින්න බෑ. ඕක ගිහිල්ලා ආවට ඒ අයට නොපෙනෙන්න ට්‍රී ස්පිරිට්ස්ලා රුක්ෂ දේවතාවෝ බලන්න. මේ රුක්ෂ දේවතාවෝ දැන් මෙතන කියන්නේ සමහර භූමාට දෙවියෝ සහ රුක්ෂ දේවතාවෝ මිනිසුන්ට සහ මැමල්ස්ලාට ශීරපාය සත්තුන්ට අමතරව ඉන්නවා මේ ජලාපිට තත්ත්වෙට උපදින අය. සංසේදජ දැන් මේක සංසේදජ කියුවම පස්සේ මේක ලොකු concept එකක් අපි science වල කියනවා abiogenesis කියලා මේ. ඒකට හේතුව abiogenesis එකේ කියන්නේ දැන් සමහර කට්ටියට science වල මතයක් තියෙනවා මේ ලෝකේ මුලින්ම ආරම්භ වුණේ ඕපපාතික කට්ටිය. ඉතින් හරි. ඒක හරි. කොහොමද එහෙම කියන්නේ? දැන් ආබස්සර දිව්‍ය ලෝකේ ඕපපාතික. ඒ කට්ටිය මේක ඇවිල්ලා නේ. මිනිස්සු වේ. එහෙනම් ආබස්සරයට යන්නේ කවුරු හරි ඕපපාතික කියලා. චක්කු සෝත කියන ඒවා විතරයි තියෙන්නේ කන්නේ. එහෙනම් එහෙම බැලුවොත් ආබස්සර දිව්‍ය ලෝකෙ ඉපදිච්ච කට්ටිය තමයි මේකට ඇවිල්ලා මේ මනුස්ස ලෝකෙ විනාශ වුණාම මෙහි ඇවිල්ලා ඔය විවිධ කෙලෙස් වලට බාර වෙලා නැවත මනුෂ්‍ය ස්වරූපයක් ඒ කට්ටිය ගන්නවා. ඊට පස්සේ මනුෂ්‍ය ස්වරූපය ඉවෝල්ව් වෙද්දී ඔන්න නැවත වූම් එකට බාර වෙලා ජලාබුජ තත්ත්වෙන් උපදිනවා කියලා කියනවා. හරි. ස්වාමීන් වහන්සේ ඒ දිව්‍ය ලෝකේ ආපස්සර දිව්‍ය ලෝක කියන එක දැන් තියනවද නෑ නේද? ඒ කියන්නේ දිව්‍ය ලෝක 6යිනේ අපි දන්න විදිහට තියෙන්නේ. නෑ ඒක දිව්‍ය ලෝකයක් නෙමෙයි. ඒක බ්‍රහ්ම ලෝකයක්. බ්‍රහ්ම ලෝකය. ඒක බ්‍රහ්ම ලෝකයක්. ඒක රූපාවචර බ්‍රහ්ම ලෝක 16 එකක්.
දෙවියන්ට වැඩේ කරන්න බෑ. දෙවියෝ ඉන්නේ බොහොම කාම සම්පතෙන් ඉන්නේ. මේගොල්ලෝ කම් සපත අයින් කරලා ගිහිල්ලා උපදිනයි. පංචකාම සම්පත්තිය මිදිලා සමත භාවනාව කරලා ධාන වලටපත් වෙලා මෙහෙදී ඒ උපදින. ඒගොල්ලන්ට නමුත් ඒගොල්ලොත් මෙහි ඇවිල්ලා මොකද වෙන්නේ? මනුස්ස ලෝකෙට ඇවිල්ලා නැවත කම් සැපේට බර වෙනවා. අග්ගණ සූත්‍ර කියනවනේ එහෙම ගන්න හරි. දැන් සංසේදජ කියන එකේ තියෙනවා concept එකක් science ලා අපි ගත්තොත් ඒ භාවජනසි දැන් මේක කියන්නේ මුල්ම ජීවියා මෙහෙම ඒක මැටර් වලින් නිර්මාණය වුණා කියලා කියනවා. නමුත් දැන් මෙතන කියන්නේ මැටර් නෙමෙයි අපේ ධර්මයේ කියන්නේ. ධර්මයේ කියන්නේ අග්ගණ සූත්‍රයේ ආබස්සර ලෝකෙ මෙහි ආපු බ්‍රහ්මයෝ හරහා මනුෂ්‍ය ලෝකයක් ඉවෝල්ව් වෙනවා කියලා. දැන් එතෙන්දී අපට උදාහරණ දෙකක් දැන් සංසේදජ කිව්වන් පස්සේ ඔබ දන්නවා මොයිස්චර් බෝන් කියන්නේ යම් කිසි පුත්‍රි නැත්නම් කුණු දෙයකට ෆීටස් එකක් සම්බන්ධව උපදිනවා. ඒක එතකොට උපපාතික කියලා ගන්න බෑ. ඒ යම් කිසි තෙතමනයක් සහිතව යම් කිසි පුත්‍රි නැත්නම් කුණු දෙයකට නම් මෙතන හැබැයි එකක් මෙතන තියෙන විශේෂ කාරණා කීපයක්. දැන් ඔන්න මේ පදුමාවති බිසවගේ කතාව. වේලුවති බිසවේ කතාව. ඒ වගේම බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා දරමල්ලක් බැඳන් ගිහිල්ලා අර මම ප්‍රෙග්නන්ට් කියලා කියපු චින්චි මානවිකායේ කතාව. මේ කතා තුන අපිට පොඩි එක්සෙප්ෂන්ස් මේකේ. මේ තුන් දෙනාටම මේ උපත චින්චි මානවිකාගේ ඊළඟ උපත සහ මෙතන මොනවාද මේ දෙගොල්ලන්ගේ මේ උපත. දැන් පදුමාවති බිසවගේ උපත කියනවා. එයා පදුමනේ මේ නෙළුම් මලයට සම්බන්ධලා ඉපදුනා කියලා. අම්මා තාත්තගේ සම්බන්ධයෙන් තොරව සංසේදජ විදිහ. කියන්නේ නෙළුම් මලට එයාගේ ෆීටස් එක සම්බන්ධ වෙලා කොහොම හරි ඉපදුනා කියලා කියනවා. එයාට දාව පුත්තු 500ක් උපදිනවා. 500ම පසේ බුදුරජාණන් වහන්සේලා වෙනවා. කොහොමද? ඒකත් හරි ලස්සන කතාවක්. ඒ කියන්නේ යා පුත්තු 500ක් ජාතක කරනවා. ඒ 500ම පසේ බුදුරජාණන් වහන්සේලා. මේ කතාවේ ඉතින් මේ සංසේදජ උප්පත්තියක් කියලායි ධර්ම කියන්නේ. වේලුවතී බිසවගේ කියන්නේ මේ වේලු නේද බැම්බු නේද? වේලු කියන්නේ ඒකනේ. වේලුවනාරාම. ඒත් බැම්බු ගහේ හොලෝ එකක නැත්නම් උණ ගහේ කුහරයකට සම්බන්ධ වෙලා තමයි මේ වේලුවතී බිසව උපදින්නේ. අමතාටක සම්බන්ධයක් නැහැ. ඒකත් මේකට සම්බන්ධ කතාවක් සංසේදජ උප්පත්තිය. කවුද චින්චමානිකායේ කතාවේ ටැමරින් නැත්නම් සියඹලා ගහකට සම්බන්ධව යාගේ උප්පත්තිය ඒත් සංසේදජ උප්පත්තිය. තාම ලොකු සැක ගොඩක් තියෙන කාරණාවක් මේක. ඒ කියන්නේ මේ තුන්වෙනි උප්පත්තිය ගොඩක් විවාදාපන්න කාරණාවක්. නමුත් මේක තියෙනවා. ඒ කියන්නේ මනුෂ්‍ය උප්පත්තියකින් තොරව දැන් අපි ගමු කෘමීන් කියන්නේ කුණු නැත්නම් අපිරිසුදු ස්ථානවල උප්පත්ති ලැබනා ඉන්නවා. එතකොට ගොඩක් කෘමීන් මේකට අහු වෙනවා. ඒ වගේම මනුෂ්‍ය කීපෙකුත් මේකේ අපිට ඉතිහාසයේ ඉන්නවා. ගොඩක් මිනිස්සු නැහැ. අපි දන්න කතා කීපයක් දැන් පදුමාවති, වේලුවති ඊළඟට චින්චමානිකාවේ කතා. සංසේදජ. ස්වාමීන් වහන්සේ ඒක හොඳ අර්ථයක් තියෙන. අර්ථයක් කියන්නේ එතන බොහොම ඉන්ට්‍රෙස්ට් එකක්. ඒ කියන්නේ උතන වෙන්න බැරිද සයන්ටිෆිකලි බැලුවොත් අපි බැක්ටීරියා සම්බන්ධව. ඒ කියන්නේ එතන බැක්ටීරියා එකක් වෙන්න පුළුවන්. බැක්ටීරියා උන කුණු ජරාවක තියෙනවනේ අපේ ඇඟේ තියෙනවනේ. ඔව්. දැන් මෙතන වැඩි තියෙන අම්මා තාත්තගේ දේහයනේ මෙතන හැදෙන්නේ කායනේ. දැන් අපිට මේ අණ්ඩජ ජලාභුජය හැදෙන්නේ අම්මා තාත්තගේ නිර්මාණයෙන් එන යම්කිසි භෞතික දෙයක් නේ. ඒ භෞතික දේ මෙතන එළියේ නිර්මාණ විඥානයක් යනවා එතන. මොකද භෞතික දෙයට විඥානය කියන්නේ බෑ. විඥාන නතර වෙන්නේ නැහැ මෙතන. ඒක අපි අපි සාමාන්‍යයෙන් පිටතරෙන් ඉපදුනා වැදෑමෙන් නැත්නම් ගර්භාෂයෙන් ඉපදුනා එතන හැදෙන්නේ මුලින් කියන්නේ ඒක තියෙනවානේ භෞතිකමය අවස්ථාවක්. ඒ කියන්නේ මොකක්ද ඒකට? කියනවානේ ෆීටස් එකක් නැත්නම් එම්බ්‍රියෝ ඒකට කලින් අපි කියනවානේ මොකද්ද? ඔව් සයිගෝට් එක ගන්න. සයිගෝට් කියන එක දැන් ඒතර ඒක ඇවිල්ලා ඉස්සෙල්ලා භෞතික අවස්ථාව. ඉතින් ඒකට එනවා විඥාන. ඒක තමයි වෙන්නේ. දැන් මෙතනත් විඥාන එනවා. නමුත් අර භෞතික අවස්ථාව හැදෙන්නේ එළිය කුණු ගොඩක. නැත්නම් ලික්විඩ් එකකට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ තෙතමනයක් සහිත එක්ක කුණු ගොඩක නැත්නම් තෙතමනය සහිත නැමෙතර. එළුම් මල වෙන්න පුළුවන්. උණ ගහේ උහරේ වෙන්න පුළුවන්. සියඹලා ගහ වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථා කීපයක් තියෙනවා. නමුත් ගොඩක් සංසේදජ උප්පත්ති තියෙන්නේ සත්තුන්ට. අපි ඉන්සෙක්ට්ස්ලා කියලා ගත්තොත් කෘමීන්ට තියෙනවා. සමහර සර්ප වර්ගත් තියෙනවා ගොඩක්. එහෙම ඇති වෙනවා. ඔව්. පණුව ඊළඟ ඕපපාතික මේකත් හරිම වැදගත්. මේ ඕපපාතික සත්‍ය තාත්තම්මගේ සම්බන්ධකින් තොරව උපදින බැලුවෙන් පස්සේ දැන් ඕපපාතික සත්වයෝ හරිම මේ ගොඩක් කතා කරන්න තියෙන දෙයක්. දැන් අපිත් අපේ මුල තියෙන ඕපපාතික ස්වරූපය. ඒ කියන්නේ දැන් ආභස්සර ලෝකෙන් නම් මේක ආරම්භ වුණේ.
අග්ගායන සූත්‍ර දීඝනිකායට අනුව වෙන ඒ කට්ටිය ඕපපාතික කට්ටිය. නමුත් ඒක වෙනස් වෙලා තියෙනවා. දැන් අපි දවසක් කතා කළා ඕපපාතික සත්‍යෝ කීයක් ඉන්නවද කියලා. මතකද? අපි රූප පාඩම කතා කරා. ඕපපාතික කියන්නේ නරකයේ නිරයේ ඉන්න කට්ටිය ඕපපාතික වෙනවා. ප්‍රේත ලෝක ඕපපාතික. මේ දෙකම ඕපපාතික. ප්‍රේත දෙවිවරුත් ලෝකේ කියලා කියන්නේ ඈ? ප්‍රේත ලෝකේ ඕපපාතිකයි කියලා හැමතැනම කියන්නේ. සමහර ලාවට ප්‍රේතයෝ අතර ඉන්න අම්මලා තාත්තලා කට්ටිය ඔක්කොම ඉන්නවා. සාමාන්‍යයෙන් අපායවල ගොඩක් තැන්වල කියන්නේ නිරය. දැන් අපාය කියන්නේ හතරටමනේ. ඔකේ නිරය කියලා එකක් තියෙනවා. අපි එදා කතා කරේ අර අතන hot hells 8යි cold hells 8යි. ඔබතුමා අහුව ඔසුපත් නිරය කියන්නේ. ඔසුපත් නිරය කියන්නේ අනේකේ දැන් අර ඒ හැම නිරයකම තියෙනවා මේ ගේට්ස් 4ක්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් සංජීවයට කවුරු හරි වැටිලා සංජීවෙන් ඉවර වෙන්න ඕනනේ. එළියට යනකොට එයාට අපාය ටිකක් තියෙනවා. අර එන්ට්‍රි ගේට් එකේ තියෙනවනේ අපි නගරයකට ඇතුළත් වෙනකොටත් තව නගර ටිකක් කරහන ඇතුළට යන. එළියට යන්නේ ආයෙ එහෙමනේ. අන්න ඒ ඔක්කොටම කියන ඔසුපත් නිරය කියලා. කිසියල්ලම කියන නම. ඒතර අර මේන් අපායේ අවට තියෙන කියන්නේ අටක් තියෙනවා. එන්ට්‍රි ගේට්ස් 4ක් තියෙනවා කියලා. ඒ හතර තව අපාය වලින් තමයි මේන් එක ඇතුළත් වෙන්නේ. ඔසුපත් නිරය කියන්නේ. ඒ වගේ ගත්තම දැන් අන්නේ මේ නිරය කියන එක 16ක් කියනවා. පුළුල් අර්ථකථනයක් ගත්තොත් නිරය 168ක් කියලා කියනවා. තවත් එක එක ආකාරයට විස්තර කරනවා විවිධ තැන්වලදී. ඒතකොට අන්න ඒ සත්තු ඔක්කොම ඕපපාතිකයි. ඒතකොට හැබැයි තිරිසන් සත්තු ඕපපාතිකද? තිරිසන් කියන්නේ නැහැ. අන්න උතන දේවල් කොහොමද අපි අපාය හතරම ඕපපාතික වෙන්නේ නැහැ නේද? තිරිසන් සත්තු ඊළඟට මෞපිය සම්බන්ධය. ඊළඟට ප්‍රේතයෝ සමහර අපි ප්‍රේතයෝ අහලා තියෙනවා. ප්‍රේතයන්ගේ පරපුරු තිබෙනවා. ප්‍රේතයන්ගේ පරපුරු තිබෙනවා. සමහර වෙලාවට ඒක උපපාතික කියලා සමහර තැන්වල තියෙනවා. ගොඩක් තැන්වල ප්‍රේත කියන එක උපපාතික උප්පත්තියක් කියලා අරගෙන නැහැ. එතකොට එහෙම තියෙනවා. ඊළඟට අසුර කියන එකත් අපි උපපාතික උප්පත්තියක් කියලාම ගන්න නැහැ. ඒ නිසා මෙතන කතා කරන්නේ කීයද? 27ක්. ඕපාතික උප්පත්ති 27ක් අභිධර්ම කියනවා. එතකොට 20ක් තියෙනවා කොහෙද? බ්‍රහ්ම ලෝක වලට සම්බන්ධ වෙලා 16යි 4යි 20යි. ඊළඟට දිව්‍ය ලෝක 6යි 26යි. නිරය කියන එකයි 27ක්. කියන්නේ. එතකොට මේගොල්ලන්ගේ ගොඩක් කාලවට තියෙන චක්කුයි සෝතයි චක්කු තියෙනවා සෝත තියෙනවා පස්සේ රූප වශයෙන් ගත්තොත් චක්කු සෝතයි ජීවිත රූපේ හදේවත්ව. අනිත්‍යව යක් කාණ්ඩ නැහැ. ඉතින් අපි වැඩි එහාට මෙහාට යන්න හොඳ නැහැ ගොඩාක් යන්න. අපායේ ඉන්න අයගෙත් තියෙන්නේ ඒ ටිකද? අපායේ ඉන්න අයගෙත් තියෙන්නේ චක්කුසෝත විතරයිද? නැත්නම් පංචස්කන්ධයක්මද? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් චක්කුසෝත ඕපපාතික උප්පත්තියට චක්කුසෝත තමයි තියනවා කියලා කියන්නේ. සාමාන්‍යයෙන්. ඒකට එහෙම ගත්තයින් පස්සේ බ්‍රහ්ම ලෝක 20යි ඊළඟට දිව්‍ය ලෝක වල වෙනස් වෙනවා. දැන් දිව්‍ය ලෝක වල පංචස්කන්ධ තියෙනවා. ඔව්. දිව්‍ය ලෝක වල පංචස්කන්ධ තියෙනවා. ඊළඟට ඒක අපි කතා කරන්නේ ඊළඟ ස්ලයිඩ් එකෙන්. ඒ කියන්නේ අපි ඒක කතා කරමු ඊළඟ ස්ලයිඩ් එකට අදාළ කාරණාවක් ඒක. ඒකට ඒක බලමු. මේගොල්ලන්ට ඕපපාතික උප්පත්තියක් තිබෙනවා. ඒ ඕපපාතික උප්පත්තිය සමහරුන්ට තිබෙනවා චක්කු සහ සෝත. සමහරුන්ට තිබෙනවා ඒ කියන්නේ පංචස්කන්ධයක් තියෙනවා සමහරුන්ට ස්කන්ධ හතරක් තියෙනවා සමහරුන්ට එක ස්කන්ධයක් තියෙනවා. එහෙම තමයි ඒක බලන්න. අපි ඊළඟ ස්ලයිඩ් එකේදී කතා කරනවා. ඊළඟට අපාය කියන පදේ අපි දන්නවා මේ pāli පද දෙකකින් අප අය. අය කියන්නේ සැප, අප කියන්නේ නැති කියන එක. සැප නැති තැන අපාය කියලා. ඒක ව්‍යාකරණානුකූලව ගන්නවා. මෙන්න මෙතනදී අපි කතා කරනවා. මෙතන ඒක වෝකාරයේදී අපි ඒක යමු ඕපපාතික කතාවට. දැන් අපි අර කලින් කිව්වනේ එක එක සත්වයන්ගේ එක එක සත්ව නිකායවල ඒ කිව්වේ අර විවිධ සත්ව නිකායවල අණ්ඩජ ජලාභුජ සංසේදජ උප්පාතික කියන ඒවායි මෙන්න මෙහෙම විදිහේ උප්පත්ති තියෙන එක එක්කෙනාට අදාළ වෙයි. ජාති කියලා කිව්වයින් පස්සේ ඉපදීමක් ඇතිවීමක් කියන එකයි. සංජාති කියන්නේ හටගන්න. ඔක්කාන්ති කියන්නේ පිළිසඳ ගැනීමක් වෙනවා. ඒක බලපාන්නේ
මේ හතරෙන් දෙකොට්ටාසයකට පමණයි. අණ්ඩජ සහ ජලාබුජ පමණයි. ඇයි පිළිසිඳ ගැනීමක් නැහැ නේ අනිත් දෙකේ. සංසේදජය එතන මේ පද දෙකේ වෙනසක් තියෙනවා. ඔක්කාන්ති කියන එකේ අබිනිබ්බත්ති කියන එකේ. දැන් මේ පාළි පද දෙක මේක අටුවාවේ තියෙන විස්තර කරලා ඇත්තටම. දැන් ඔක්කාන්ති කියන්නේ පිළිසිඳ ගන්න. දැන් ඒ කියන්නේ බිත්තරෙන් හටගන්න අය සහ ගර්භාෂයෙන්. ඒකට ඒ කට්ටිය පිළිසිඳ ගන්න. ඒ කියන්නේ කන්සෙප්ෂන් එකක් තියෙනවා. ඒතර අබිනිබ්බත්ති කියන්නේ පහළවීමක්. දැන් සංසේදජ තැනදී ඕපපාතික තැනදී පහළවීමක්. පිළිසිඳ ගැනීමක් නෑ එතන. ඊළඟට කියනවා ඒ ඔක්කොම මේ ಜಾතිය විස්තර කරන පද. ಜಾති, සංජාති, ඔක්කාන්ති වගේ විවිධ අර්ථ තියෙනවා. අබිනිබ්බත්ති කන්දානං පාතුභාව ස්කන්ධයන්ගේ පහළවීමක් තියෙනවා. ඔන්න ඔතන අපි යනවා අන්න අර තැන. මේ අපේ ප්‍රශ්නේ. මේ ඕපපාතික කතාවෙත් අපිට යන්නේ. දැන් අපි දන්නවා ස්කන්ධ අපිට පහළ වෙනවනේ. මේ ස්කන්ධනේ තියෙන ලොකුම ගැටලුව දැන් අපි සක්කාය දිට්ඨිය හැදිලා තියෙන්නේ අපිට මොකක් වෙන්නේ? මේ සක්කාය දිට්ඨිය දැන් අපි මේ සංසාරයේ පළවෙනිම සංයෝජනේ හැදිලා තියෙන්නේ මොකක් අරබයාද? පංචස්කන්ධය. පංචස්කන්ධය අරබයානේ පංචස්කන්ධෙට මේක එල්ල වෙලා තියෙන්නේ. පංචස්කන්ධෙට තමයි එල්ල වෙලා තියෙන්නේ. රූපෙට, සංඥාවට, මේ වේදනාවට, සංඥාවට, සංඛාරයට, විඤ්ඤාණයට තමයි මේක එල්ල වෙලා තියෙන්නේ. එහෙනම් අපි මේ ස්කන්ධ කියන එක ලොකු ප්‍රශ්නයක්. ඊළඟට සත්‍යයක් වෙලා තියෙන්නේ ස්කන්ධ නිසා. රහත් වෙලත් බුදු වෙලත් ස්කන්ධ පවතිනවා. බලන්න මේක ලොකු කතාවක් මේ ස්කන්ධ කියන්නේ. එහෙනම් මේ ස්කන්ධවල පහළ වීම. ඒකත් ಜಾතිය කියන මේ නිදානේ කෑල්ල. අපි අඳුනගන්න ගතිය කෑල්ල. දැන් මේකේ අපි දවසක් කතා කරා මේ හතර මේ තුන ගැන. ඒකවෝකාර, චතුවෝකාර, පංචවෝකාර කියලා. ඒ කියන්නේ මේ ස්කන්ධ විවිධ සත්වයන්ට පහළ වෙනකොට පහළ වෙන්නේ ක්‍රම තුනකටයි. එක්ක ඒකවෝකාර, එක්ක චතුවෝකාර, එක්ක පංචවෝකාර වශයෙන්. දැන් අපි බලමු ඒකවෝකාර විදියට ස්කන්ධ පහළ වෙන්නේ කාටද? කාර්දයෙන් පහළ වෙන්නේ? බ්‍රහ්මයන්ට හඳුනන්නේ. ඒක වෝකාර කිව්වම හාමුදුරනේ එතන තියෙන්නේ එකයි. රූපේ විතරයි. ඔව් එහෙනම් හොයන්න බලන්න කොයි සත්වයටද මේ 31 තලයේ ඉන්න කොයි සත්වයටද එක ස්කන්ධයක් තියෙන කියලා හොයන්න බලන්න. අසඤ්ඤ සත්. අන්න අසඤ්ඤ සත්‍ය. මොකක්ද යාලට තියෙන ස්කන්ධේ? එකම ස්කන්ධේ රූපේ. රූපේ හැබැයි බොහෝම අඩු රූපයක් තියෙනවා. බොහොම සූක්ෂම සටල් වෙච්ච very සටල් වෙච්ච රූපයක්. අනිත් ඇයිද මොකද මනසක් නැහැනේ පවතින්න බෑනේ ඝන රූපයක් ඇවිල්ලා. කියන්නේ කෝස් වෙච්ච ඝන රූපයක් පවතින්නේ නැහැ මොකද මනසක් නැහැ. බොහෝම සටල් වෙච්ච බොහොම සූක්ෂම වෙච්ච රූපයක් තියෙනවා. මොකද එකයි තියෙන්නේ. ඒක වෝකාර. චතුෝකාර විදියට කාටද ස්කන්ධ පහළ වෙන්නේ? හතරක් එතන තියෙනවා. ඔව් හතරක් තියෙන කට්ටිය කවුද? ඊට පල්ලෙහා බ්‍රහ්ම. මොන සත්වයන්ටද ස්කන්ධ හතරක් විතරක් දැන් කෙනෙක් ගැන කිව්වා එකක් තියෙන කට්ටිය හොයාගත්තා. දැන් හතරක් විතරක් තියෙන කාටද? අරූපාවචර බ්‍රහ්ම ලෝක. අන්න අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරයි. ඒ මොකද? රූපයක් නෑනේ. රූපේ නෑ අනිත් ටික තියෙනවා. වේදනාව, සංඥාව, සංස්කාර, විඤ්ඤාණ. එහෙනම් ඔය බ්‍රහ්ම ලෝක 20 අගටම ඉන්න කාණ්ඩෙට තියෙන්නේ හතරයි. චතුෝකාර. ඉතින් පංචස්කන්ධ පහළ වෙනවා. ස්කන්ධ පහළ වෙන්නේ. පංචවෝකාර භව. ඒක දන්නවා. පහක් තියෙන කාණ්ඩ. මේක නම් හොඳටම දන්නවා නේද? අපිට මිනිස්සුන්ට දිව්‍ය ලෝක 6යි. දිව්‍ය ලෝක 6යි මිනිස්සුන්ටයි අතන අපාය හතරේ පංචස්කන්ධ තියෙනවා. දැන් ඔබට උත්තරේ හම්බුණා. ඕපපාතික වුණාට මේ ස්කන්ධ බෙදීම නිසා ඒගොල්ලන්ගේ එන පහළ වෙන රූප කොටස වල වෙනසක් තියෙනවා. නමුත් අපි ඕපපාතික උප්පත්තිය අගය කරන්නේ බ්‍රහ්මයා සම්බන්ධවයි. ගොඩක් වෙලාවට බ්‍රහ්මයා සහ ඊට පස්සේ දිව්‍ය ලෝක. අපි නිරේ ඉන්න කට්ටිය අගය කරන්නේ. නමුත් ඒගොල්ලන්ට දැන් බලන්නකෝ ඒක හොඳටම සැප ලැබෙන්න ඕන නම් ඒ දෙමාපිය උපතක් නැතුව උපදින්න ඕන. හොඳටම දුක් විඳින්න ඕන නම් ඒ දෙමාපිය උපතක් නැතුව උපදින්න ඕන. ඒකනේ කියන්නේ. අම්මා තාත්තගෙන් තොරව තමයි උපදින්න. මොකද අම්මා තාත්තා ආශ්‍රයෙන් ඉපදීම මනුෂ්‍ය ලෝකයට විශේෂයෙන්ම සම්බන්ධයක්. ඒක බුදුහාමුදුරු පෙන්වනවා මේ ආර්ය මාර්ගයට යන්නත් හේතුවක් වෙනවා සම්මා දිට්ඨිය ඇති කරගන්න. නමුත් අර කට්ටියගේ ඒක නෑ. එතකොට ඊළඟට ආයතනානම් පටිලා. මම හිතනවා අපි එකත් කරා මේ ආයතන ගැන කතා කරද්දී
සලායතන කතා කරද්දී ආයතන කියන්නේ මොනවද? චක්කුසෝත දැන් පංචස්කන්ධ ප්‍රශ්නයක් නෑ. පංච උපාදානස්කන්ධ නම් ප්‍රශ්නයක්. හැබැයි ඊළඟට දැන් මේ පංචස්කන්ධ ගත්තම අපි සත්‍යය හැදලා තියෙන පහෙන්. නමුත් අපට ඉන්ද්‍රිය පහළ වෙන්න එපයි මේ පංචස්කන්ධ තිබුණාට මදිනේ. ඉන්ද්‍රිය හරහානේ අපිව ෆීඩ් කරගන්නේ මේ රූප වේදනා සංඥා සංකාර ෆීඩ් වෙන්න ඕනනේ. ඒ ෆීඩ් වෙන්නේ ඉන්ද්‍රිය හරහා. ඒතර ඉන්ද්‍රියත් අපි කරන්නේ නොදැනුවත්වම අපි කර්ම හදා ගන්න ඕනේ. කර්ම හදා ගන්නකොට ආයතන කියලා ටිකක් සම්බන්ධ වෙනවා. එතන 12ක් තියෙනවානේ. ඇහැ කියන්නේ ආයතනයක්, රූපය කියන්නේ ආයතනයක්, කන ආයතනයක්, ශබ්දය ආයතනයක් කියලා. අන්න ඒවත් එතකොට මේ જાතියත් එක්ක අපිට ලැබෙන කොම්ප්ලිමන්ටරි දේවල්. જાතිය ලැබෙනකොට සත්‍යයක් වශයෙන් කොම්ප්ලිමන්ටරි විදියට ඌණපූර්වක විදියට ඔක්කොම හම්බ වෙනවා. ඒතර මොනවා හරි විදිහ ඉපදීමක් හොනේ. එක්ක ಜಾති හෝ සංජාති. දැන් ಜಾති සංජාති ඒ ඔක්කොටම බලපාන එක. නමුත් ඔක්කාන්ති අබිනිබ්බත්ති තන අනුව බලපාන. දෙවියෙක් නම් අබිනිබ්බත්ති, අපාය නම් අබිනිබ්බත්ති. අර මේ අමතාර්ථකෙන් තොරව උපදින මොයිස්චර් එකක් තෙතමනියක් සහිත උපදිනවා ඒත් අබිනිබ්බත්ති. හැබැයි ගොඩක් සතෙක් වශයෙන් උපදිනවා නම් ශීරපායි කෙනෙක් වශයෙන් සමහර දෙවිවරු වශයෙන් උපදිනවා නම් ශීරපායින් වශයෙන් උපදිනවා නම් මිනිස්සු වශයෙන් අනිතර ඔක්කාන්ති විදිහ උප්පත්තිය. ඔක්කාන්ති අබිනිබ්බත්ති වෙනස. ඊළඟ කන්දානම් පාතුභාව ආයතනාවේ දෙක තියෙන ඔක්කොටම. ඒ දෙක කාටත් තියෙනවා යම් යම් ස්වරූපයකට ඒවා සම්බන්ධයි. මම හිතනවා දැන් ගොඩක් විස්තරයකට ගියා මෙන්න මේ අර්ථකථන. එන මේ ටිකනේ ඔය ගියේ කතමාච බික්කවේ ಜಾති කියන්නේ මොකද? යා තේසං අනේ ඒ සත්වයන්ගේ තම්මි සත්ත්‍ය ඒ සත්වයෝනි ප්‍රතිච්ඡ මොනවා හරි එක්ක අපායේ එක්ක මනුෂ්‍ය ලෝකෙ එක්ක දිව්‍ය ලෝකෙ එක්ක බ්‍රහ්ම ලෝකවල තිබෙන ಜಾති සංජාති ඉදීම හට ගැනීම ළඟට ඔක්කාන්ති අබිනිප්පති තනano වෙනස් වෙනවා. කන්දානම් පාතු භාවෝ එක අපිටම තියෙන එක විදිහට ආයතනානම් පටලාපොත් ඔක්කොටම තියෙනවා. අන්න ඕක තමයි කිව්වේ ಜಾති කියලා මේ නිදානින් කිව්වේ ඔකයි. අර භවයට පස්සේ මේ જાතියක් අපට එන්නේ. කාම ලෝකෙට හරි රූප ලෝකෙට හරි අරූප ලෝකෙ හරි අපිට තීරණය වුණොත් ඊට පස්සේ අනිවාර්යයෙන්ම මෙන්න මේ ටික නිර්මාණය වෙන්න ඕනේ. මේ ජීවිතය ඒතන ඇතුලේ මේ ලෝකය ඇතුලේ නිර්මාණය වෙනවා. දැන් මම ගිය සතියේ මේ අභිධර්මයට අනුව ಜಾති විස්තර කර ඇත්තට මම දැන් ඒක සමහරුන්ට මම ඒක කිව්වේ භවයට සම්බන්ධ කරලා කිව්වේ අපි කියවනේ කර්ම භවය සහ උප්පත්ති භවය කියලා දෙකක්. ඒ භවනේ. ඒතරම කර්ම භවය කියන්නේ භවයට. ඒ කියන්නේ අපි මේ සංසාරේ ඉස්සරහට ගමන් කරන්නේ කර්ම භවය නිසා. කර්ම හින්දානේ. උප්පත්ති භවය කියන්නේ ඒ කර්ම භවය නිසා අපට ලැබෙන උප්පත්තිය ඇතුලේ අපි ජීවත් වෙනවනේ. අපිට කර්ම භවයෙන් යම්කිසි උපතක් ලැබෙනවනේ. ඊළඟ ජීවිතේ හරි ඊට පස්සේ ජීවිතවල හරි උපත ලැබෙනවනේ. ඒ උපත ඇතුලේ ජීවත් වෙනකොට අපිට තව භවයක් නිර්මාණය උප්පත්ති භවය. අන්නේ උප්පත්ති භවය තමයි අභිධර්මයේ කියන්නේ ජාතිය කියන්නේ. ඒ උප්පත්ති භවය තමයි මේක ව්‍යාකූල කරගන්න එපා. මොකද භව කියලා කිව්වට මේ කර්ම භව උප්පත්ති භව කියන දෙකෙන් කර්ම භවය කියන්නේ ඇත්තරම භවය, උප්පත්ති භව කියන්නේ ජාති. ඇයි එහෙම කියන්නේ? අපි දා කිව්වනේ. ඒ කියන්නේ 32 වැදෑරු විපාක විඥාන. විපාක චිත්ත එකයි 18 වැදෑරු කර්ම රජ රූප. දැන් මේක අපි විස්තර කරයිද මෙන්න මේ විදිහට. දැන් අපි කවුරු විවිධ සංස්කාර කරලා සංස්කාර වලින් මේ මෙතනට විපාක අපිට හැදෙන්නේ. ඒකේ හැම මේ ජීවිතේත් අපි සංස්කාර පීම් පවුනේ වකරන් සංස්කාර. ඒවා අපට විපාක දෙනවා 32 ආකාර. ඒතර අපේ සියලුම අකුසල් දැන් මම කෙනෙක්ගෙන් මෙතනින් ඇහුවොත් අපි ගියාත්මවල කරපු සියලුම අකුසල් අපට කොහොමද හම්බෙන්නේ? දැන් මේ ජීවිතේ අපට අකුසල් විපාක හම්බෙනවනේ ගියාත්මවල කරපුවා. අභිධර්මයට අනුව කීයකින්ද අපිට හම්බෙන්නේ? අකුසල හේතුක විපාක සිත් 7කින් හම්බෙනවා. අපි අනිත් පැගිනුත් අහමු. ඔබට හිතන පරිදි මෙතෙක් කල් අපි අභිධර්මයේ සාකච්ඡා කරන්නේ දැන් ඔබෙන් කෙනෙක් ඇහුවොත් දැන් ඕක සාමාන්‍යයෙන් අහනවනේ කෙනෙක් මේ බානෝ ගියාත්මවල කරපු අකුසල් මේ අපි විඳින්නේ හරි මොනවද එහෙනම්? ඒ වගේ ඒවා කොහොමද ඒක අභිධර්මයට අනුව විස්තර කරන්න බොහොම පැහැදිලි කරලා දැන් සූත්‍ර පිටකේ ගියයි විතරක් කියවපු කෙනෙක් කියයි ඕ ගියාත්මේ අකුසල් වල අපි දන්නේ නැහැ කොච්චර කරලා තියෙනවද කියලා නේ. එහෙම ඒක ලොකු අපැහැදිලි අර්ථකථනයක් අන්තිමේදී යම් අදහසක් ගත්තට අපැහැදිලි මොනවද කොහොමද වෙන්නේ මම කොහොමද දැනගන්නේ කොච්චර ප්‍රමාණයකින්ද මට වෙන්නේ. නමුත් අභිධර්මයේ බොහෝම නිශ්චිතව එක කියනවා.
එහෙනම් අභිධර්මයට අනුව ඒ කියන්නේ ධර්මයේම තමයි. ධර්මයේ බොහොම පැහැදිලි කියපු තැන අභිධර්මයට අනුව ගිය ආත්මවල මේ ආත්මේ හරි අපි කරපු අකුසල් අපට ඵල දෙන්නේ හිතක් කරහනේ ඵල දෙන්නේ මොකනේ? අපි කියන අභිධර්මයේ හිත තරහනේ ඒක මෙයා වෙන්නේ. ඒතර හිත කීයක් අපිට ඒ තුලින් අපිට අකුසල් ඵල දෙනවා. හිත කීයකින්? 7කින්. හිත කීයක් තියනවද? හිත 89ක් තිබෙනවානේ. ඔය 121ක්. අපි 89 කතාව ගමු. හරි 121 කතාව. 121ක් වෙන්නේ අර ලෝකෝත්තර චිත්තවල දිනුවා. එක්ස්ටෙන්ෂන් එක. කීයකින්ද අපිට ඵල දෙන්නේ? දැන් අපි කියනවා බුදුහාමුදුරන්ට කොන්දේ අමාරුවක් තිබ්බා. ඉසරදියක් තිබ්බා ඒවා කියනවා. උගලන් හාමුදුරන්ට විපාක දුන්නා. ඊළඟට එක එක හැම දිනාටම විපාක දුන්නානේ. මේ ජීවිතවල අපි දන්න අයටත් තියෙනවා. අපටත් තියෙනවා කියන්නේ. අපි ඔය කොහොමද ගන්නෙ අභිධර්මයට? කීයකින්ද අපිට විපාක හම්බෙන්නේ? අකුසල විපාක දෙන්නේ අහේතුක විපාක සිත් වලින් නේද හම්දුරනේ විපාක දෙන්නේ. ඔව්. එතකොට අකුසල අහේතුක චිත්ත 7ක් තියෙනවා. ඔව් දැන් අපිට අපි කරපු මේ අපි දැන් ඇත්තටම කුසල් අකුසල් ඔක්කොම හදාරලා ඉවරයි මේ වෙනකොට. ඒතර මේ විග්‍රහවල ඉතාම පැහැදිලිව කියුණා අපට පෙර කරපු අකුසල් විපාක දෙන්නේ චිත්ත 7ක් යටතේ පමණයි. දැන් අපි කොහෙද යන්නේ නම් අහේතුකේ කියන්නේ ඒවට රූට් නැති හින්දා නෙමෙයි. මේ වෙලාවේ රූට් එකක් නැහැ. ගියාත්මවල කරපු රූට්ස් ඇතුළු කරපුවා. සහේතුකෝ ගියාත්මවල කරපුවා. නමුත් දැන් මෙතන කියනකොට මේ ආත්මය අපි රූට් එකක් අපි කරන්නේ නැහැ. එහෙනම් අහේතුක චිත්ත තියෙනවා 18ක්. ඒ 18න් 7ක් අකුසලයට බර ඒවා 8ක් කුසලයට බර ඒවා 3ක් ක්‍රියාචිත්ත කියලා අපි කියනවා. අන්න ඒ 18න් 7 ඒකේ අර මුල් 7 කියන්නේ අකුසලයට බර 7 තමයි මේ අපට දෙන සේරම අකුසල් විපාක ටික හම්බෙන්නේ 7න්. මේ ජීවිතේ කරන්නේ කොච්චර තියෙනවද? අපි මේ ජීවිතේ වැරදි කරන්න ගියාම අකුසල් චිත්ත කීයක් තියෙනවද? අර හද අපි කරන්නේ 12ක් තියෙනවා හම්දුරනේ. මේ ජීවිතේ 12ක් අපි කරන්නේ. අපි අකුසල් හදනවා දැන් 12ක් හදලා ඊට පස්සේ ඒවා කීයකට පරිවර්තනය වෙනවා විපාක දෙනකොට? 7කට. හා? 7කට. 4කට? 7කට හම්දුරනේ. 7කට. අකුසල 7කටපත් වෙනවා. දැන් අපි 12ක් වැරදි 12 විදියකට වැරදි වැඩ අපි කරනවා. අකුසල් කරනවා. හරිද? මේ ජීවිතේ ඒක ප්‍රොසෙස් වුණාම වෙන්නේ ක්‍රියාත්මක වුණාම වෙන්නේ මොකද වෙන්නේ? 7කට පරිවර්තනය වෙලා අපිට විපාක හම්බෙනවා. අන්න එහෙම ගන්න. ඊළඟට එහෙනම් කොහොමද දැන් මේ කුසල එක ගන්න කොහොමද? ගියාත්මල කරපු හොඳ වැඩ කොහොමද අපිට එන්නේ? ඒවත් හිත්නේ චිත්තනේ. දැන් කෙලින්ම කෙනෙක් මෙන්න මේක ගණිතක් ගාලා. තාම ඉක්මනට ගණිනේ මේ. මහා විපාකකට කෙලින්ම බයන්නේ කුසල්නේ මේ. මේවයින්මද අපිට එන්නේ. දැන් මේක අමතක කරන්න රූපාවචර අරූපාවචර ධානය වලටපත් වෙන්න එපා ඒවා. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ දෙකේ ප්‍රශ්නයක් අපිට තියෙන්නේ. දැන් කුසල් ගැන කතා කරන්න කියලා. එහෙනම් මේ කුසල් අපට ඒ කියන්නේ අපිට කරපු පින්කම් කුසල් ගිය ආත්මවල අපට විපාක දෙනකොට විපාක දෙනවා ක්‍රම දෙකක් වශයෙන්. දුබල විදිහට කරපු කුසලයක් තියෙනවා. ප්‍රබල විදිහට කරපු කුසලයක්. එහෙම වෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ කවුරුවක්වත් දුබල විදිහට කරන්නේ නැහැ. කවුරුත් කරන්නේ හොඳින්. නමුත් ඒ කරනකොට වැඩ පිළිලක් තියෙනවානේ මේවයි කියලා පොත්වල සහ මේ අපි දන්න තැන් ටිකේ. අන්න ඒ අනුව ඒකට අනුව වැඩේ නොවුනොත් ඒක දුබල වෙනවා ප්‍රබල වෙනවා. ඉතින් දුබල විදියට, ඒ කියන්නේ හරි විදියටම නැතුව යම් ප්‍රමාණයකට කරපු ඒවා දුබල මට්ටමින් අපි ගන්නවා. අපි ඒවට කියනවා කුසල අහේතුක විපාක කියලා. ඒවා 8ක් තියෙනවා. ඒවත් අහේතුකේ නෙමෙයි. ප්‍රබල විදියට කරපුවා. ඒ කියන්නේ හොඳට ලෝභය නැති කරගෙන, දෝෂය නැති කරගෙන, මෝහය අඩු කරන් කරපුවා අපි කියනවා. ඒවා තියෙනවා 8ක්. ඒකෙත් ඒ 8න් 4ක් ලෝභ දෝෂ විතරක් නැතුව අනිත් 4 ලෝභ දෝෂ මොහ තුනක් නැතුව කරපුවා. හරි. එහෙනම් අපිට දැන් මේ විපාක අපිට හම්බෙන්නේ හොඳ කරපුවට විපාක හම්බෙන්නේ සිත් කීයක් කරාද? චිත්ත කීයක් කරා අපිට හම්බෙනවද ඒක? චිත්ත 16ක්. ආමේ 8 16. කව් කරපුවා? 7යි. හොඳ කරපුවා 16. උන්ටම පැහැදිලි දැන්. එහෙනම් අපිට දැන් ඕනම කෙනෙක් අපෙන් ඇහුවොත් ගියාත්ම කරපු පව් ටික කොහොම හම්බෙනවද දන්නේ නැහැ කියලා 7කින් තමයි හම්බෙන්නේ. මේ පැහැදිලිනේ. පින් ටික ස්වාමීන් වහන්සේ මෙතන පොඩි පැහැදිලිමක් කරන්න බලන්න. මහා විපාක කිව්වම ඒක විපාකයක් නේ. ඒතර කොහොමද හොඳ කියන්නේ? ඔව්. මෙතන ඇත්තටම මේක අපි මහා විපාක කිව්වට මේක කුසල ඇත්ත වශයෙන්. අපි මහා කුසල ඒක මහා කියලා කියන්නේ හොඳ කියන එක ඇත්තටම. ආ විපාක විතරක් ගන්න එපා. මහා කියන්නේ අභිධර්මයේ හොඳයි කියන එක.
මහා මේ අපි කියන්නේ මහා කුසල මහා විපාක ඊළඟ කිරිය කියලා කියනවා. ඒවා ඒ හොඳ කියලා. හොඳ පැත්ත කියන්නේ අභිධර්මයේ. නිකම් විපාක කියන්නේ නෙමෙයි කියන්නේ. දැන් මේවත් විපාක නෙමෙයි. මෙතනක් විපාක, මෙතනක් විපාක, මේක මේ ඔක්කොම විපාකනේ. මේ පැත්තේ මහා. ඒතර මේ අට තමයි ප්‍රබලම විදිහට පින් හම්බෙන විපාක හම්බෙන අට. මේවා ටිකක් දුබල මට්ටමින් හම්බෙන අට. අපි පොඩ්ඩක් බලමු. දැන් ඔබට මතකද දැන්නේ මම ටිකක් මතකයේ අවදි කරොත් අපි මුලින්ම යමු පටිසන්ධියට ටිකක්. මේක ටිකක් බලා ගන්න එක. මතකද අපි කරපු දේශනාව? සමහරව මෙතන හිටියේ නෑ. අපි කිව්වා පටිසන්ධි කීයක් තියෙනවද කියලා කිව්වා. 19ක් 19ක් තියෙනවා කියලා. අපි එදා කිව්වා තිරිසන් සතෙක් මේ ලෝකෙට ප්‍රතිසන්ධියක් ගන්නේ මොන වගේ පටිසන්ධි චිත්තයකින්. අන්න ඒක තියෙනවා මෙන්න මේ අකුසල අහේතුක විපාක ගොඩේ ඒක තියෙනවා. අපි කිව්වා ඒක එයා ගන්නේ මොන වගේ හිතකින්ද එයාගේ උත්පත්තිය ලැබෙන්නේ? තිරිසන් සතෙක්. තිරිසන් සතෙක් දහම්තරනේ. ඔව්. තිරිසන් සතෙක් අකුසල නෑ එයා ඉන්නේ එකම අකුසල වෙන්න බෑ. ඒක එක්ක සෝමනස්ස වෙන්න ඕන, දෝමනස්ස වෙන්න ඕන, එක්ක උපේක්ඛා සහගත. අන්න එන උපේක්ඛා සහගත අකුසල සම්තිරණ. අන්න ඒ චිත්තයෙන් තමයි යාළ උපදින්නේ. උපේක්ඛා සහගත අකුසල සම්තිරණ. චිත්තෙන් උපදින්නේ. ඒගොල්ලෝ එතන ඔක්කොම අපායික සත්‍යෝ. සියලුම අපායට සම්බන්ධ කට්ටිය උපදින්නේ එහෙමයි. එක්කෙනෙක් තිරසාන්ත එක්ක කරන්නේ නෙමෙයි ඔක්කොම අපායට සම්බන්ධ කට්ටිය. එහෙම එතකොට ආමුදුනේ දෝමනස්ස වෙන්න පුළුවන් මේ විදිහට. දෝමනස්සේ නෑ. දෝමනස්සයක් වෙන්න බෑ. මොකද දන්නවද? දෝමනස්ස වෙන්න පුළුවන් මැරෙන්න කලින් තියෙන චුති චිත්තේට. මේ ප්‍රතිසන්දිය ගැන කියන්නේ. ප්‍රතිසන්දියේදී අපිට කොහොමද දෝමනස්ස හදාගන්නේ? ඒක ඕටෝමැටික් කරන්නේ. මාට ඒක පැටලුණා. ප්‍රතිසන්දිය කියන්නේ ඉපදිලා ඉවරයි. ප්‍රතිසන්දිය කියන්නේ අරකින් වෙන එකක්. එතනට අපිට මුකුත් ඇඩ් කරගන්න බෑ. අරකට අනුව තමයි ඒක හැදෙන්නේ. ඔව්. චුති චිත්තේට අනුව හැදෙන්නේ. චුති චිත්තයට අනුව. ඉතින් චුති චිත්තේ වරද්දගත්තයිනේ සත්තු වෙන්නේ. ඔව්. නේ? අපායට චුති චිත්තේ වරද්දගත්ත කට්ටිය තමයි. චුති චිත්තය කොච්චර හොඳට වැඩ කරන් හිටියා චුති චිත්තය අවුල් වෙච්ච අය තමයි පටිසන්ධිය බොහොම ස්වයංක්‍රීයවම ගන්න. ඒතර පටිසන්ධි හැම චිත්තයක්ම ඒ කියන්නේ අපි ගත්තොත් ඒ කියන්නේ සත්තු කියන්නේ අපාය සම්බන්ධ සත්තු සම්බන්ධ අපාය සම්බන්ධ සත්වයන් සම්බන්ධ. ඒක අපි කියන්නේ උපේක්ඛා සහගත අකුසල සම්පති. හැබැයි ඔය අතරේ ඉන්නවා දැන් අපි ඒක බොහොම පරිස්සමෙන් කියන්න ඕනේ. ක්ෂණ සම්පත්තිය අඩු වෙච්ච කට්ටිය. මිනිස්සු වෙලා උපදින අය. විවිධ ආබාධ තියෙන අය තියෙනවා. ඒතර ඒ අයක සම්බන්ධ මම කියන්නේ ಜಾතියෙන්ම වෙන එකක්. ඒක බුදුහාමුදුරුවෝ පෙන්වුම් කරන්නේ ඒ අයට හම්බෙන්නේ අරගේ අනිත් පැත්ත. ඒ කියන්නේ උපේක්ඛා සහගත කුසල සම්තිරණ චිත්තය. අන්න ඒක තමයි ඒගොල්ලෝ උපදින්නේ. දැන් හිතන්නකෝ අපි මේ ජීවිතේ මුකුත්ම දෙයක් සම්බන්ධයක් නැහැ ಜಾතියෙන්ම පත්තියෙන්ම එහෙම වෙන අය ඉන්න පුළුවන්. ඉතින් එහෙම ඒක මේක අපි මේ මිනිස්සු අතර බෙදීම ඇති කිරීම කියන්නේ අපි දැන ගැනීම සඳහා. දැනගැනීමේ අදහසට පමණක් සඳහන් කරපු කාරණාවක් අභිධර්මයේ කියන්නේ. ඒක එහෙම. දැන් අපිට බලන්න පුළුවන් දැන් අපි කාටවත් ක්ෂණ සම්පත්තිය අවුලක් නැහැ නේද? තියෙනවද? ඒ කියන්නේ අපි ಜಾතියෙන් අන්ධ වුණේ නැහැ, ಜಾතියෙන් බිහිරි වුණේ නැහැ නේද? අනිත් දේවල් අපි බොහොම අඩුයිනේ. එතකොට ඒ අය උපදින්නේ මෙන්න මේ මහා විපාක චිත්තාටෙන් එකකින්. හරි. ඒතර මහා විපාක චිත්තාටෙන් එකකින් උපදින එකේ තියෙන වෙනසක්. ඒ තමයි එතන ඉන්නවා කාණ්ඩ දෙකක්. අවුදේ කාණ්ඩ දෙක. ඒ කාණ්ඩ දෙක තමයි සංප්‍රයුක්තයි ඥාන විප්‍රයුක්තයි. සමහර කට්ටිය කියන්නේ හතක් දැන් එක කාණ්ඩයක් ඉන්නවා. ඒගොල්ලෝ ලෝභ දෝෂ මෝහ තුනම නැති වෙන හිතකින් තමයි උපදින්නේ. කියන්නේ ගියාත්ම කරපු අර මහා කුසල අටේ ලෝභ දෝෂ මොහ තුනම ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් උපදින හතර දෙනෙක් ඉන්නවා. අන්න ඒගොල්ලන්ට විතරලු මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. සමහරවිට කොච්චර වෙරවීර්ය දැම්මත් සමහරුන්ට බැරි වෙනවානේ. මහා ධර්ම ගොඩක හිටියත් බැරි වෙනවානේ. ඒ මොකද ඒකට බලපාන කර්මය. ඒගොල්ලේ සමහරු ඉන්නවලු ද්වි හේතුකව ප්‍රතිසන්දියක් ගන්න. ඒක අර මහා විපාකවල මොනවද? ඥාන සම්පයුක්ත නැති අයනේ. ඥාන විප්පයුක්ත හතරක් තියෙනවානේ. අන්න ඒ කට්ටිය ධර්මයේ හදාරනවා. ඉතින් හැදෑරීමක් වගේ තමයි ගොඩක් වෙලාවට යන්නේ. කියන්නේ එයා හදාරනවා ප්‍රැක්ටිස් කරත් හැබැයි ධර්මාභිසමය වෙන්නේ නැහැ. සමහර හතර කාණ්ඩයක් ඉන්නවා ඥාන සම්පයුක්ත හතරක් තියෙනවා. ඒකේ
විපාකවල ඒ 4 දෙනාට තමයි මේ බෙනිෆිට් එක හොඳටම තියෙන්නේ. ඒගොල්ලන්ට පුළුවන් ධර්මාභිසමයක් කරන්න. මම හිතන එකත් පැහැදිලි. අනිත් ඒවා නම් ඉතින් පැහැදිලිනේ. රූපාවචර ධානය වලට අය ඒ පහනුව ඒක ප්‍රතිනවා. අරූපාවචරය. මේ 32ක් තියෙනවා. මේ 32 ඔබට පැහැදිලිවම පේනවා මේක තමයි ජාතිය කියලා කියන්නේ. දැන් මේ ජාතිය අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපාති කියලා උපදින සත්ත්වනිකායවල හැම දිනාටම මේ විපාක චිත්ත 32 උප්පත්ති භවයේ සඳහා මේ අපි කියන උප්පත්ති භවයකම අර භවයේ නෙමෙයි කලින් කියපු උප්පත්ති භවයේ වශයෙන් ජාතියේ කට්ටියට පිළිහිටනවා. මේ සම්බන්ධව ප්‍රශ්න තිබෙනවද මොකද? එහෙම නැත්නම් අපි ඉස්සරහට යමු පස්සේ කතා. අමුදුරනේ එතකොට සසර පුරා කරන පව් සියල්ලම ඵල දෙන්නේ මේ අකුසල හේතුක විපාක 7න් පමණයි. එහෙම වෙන්න ඕන. මොකද දැන් සසරේ අපි තැනක සත්ත්වනිකායක උප්පත්තියක් ගන්නවනේ ගත්තම මේ හරහා තමයි ඊට කියන්නේ. දැන් අපි හිතමු දැන් අපායේ ඉන්න කට්ටියගෙත් ඔය 7න් තමයි එන්නේ. එයාලා උපදින්නෙත් ඒකට අදාළ එකකින් ඒ අයට එන්නෙත් ඒක. අපි කාටත් එන්නේ ඒ ටික තමයි. කර්මජ රූප 18ත් අපි එදා කතා කරා මේ අය මේ ජාතියට සම්බන්ධ උප්පත්ති භවයට මේ 18ක් එනවා. එක එක අයට. දැන් මේකත් එක එක අයට වෙනස් නේ. දැන් අපි හිතමුකෝ භාව දශකයක් බ්‍රහ්මයන්ට නැහැ නේ. අන්න ඒවා නැහැ. ඒකට වත්තු කියන හයෙත් සමහර ඒවා නැහැ. එහෙම අපි ගන්න ඕනේ 18 මාක් එක අයට මාරුලා උපදින. නමුත් 18. දැන් ඊළඟට මේ විභංගප්පකරණී කියනවා ජාතිය වර්ග දෙකකට බෙදලා සුත්තන්ත භාජනීය කියන ක්‍රමයට ජාතිය භවයෙන් පච්චේ වෙච්ච පුනර්භව. ඔව්. ඒක හරි. ඒකේ නර මොකක්ද? කර්ම භවයනේ. මේ කර්ම භවය ගැන කියන්නේ. ජාතියනේ පච්චේ උනේ. අභිධම්ම ක්‍රමයට අනුව ඒක ඇතුළේ මොකද දැන් ඔය විභංගප්පකරණී කියන සූත්‍රවල කියන්නේ මෙහෙමයි අභිධර්මයේ කියන්නේ මෙහෙමයි. සමහර කට්ටිය ඉන්නවනේ මේ අභිධර්මයේ සූත්‍ර නැහැ කියලා. අභිධර්මයේ තියෙන සූත්‍ර තහවුරු කරලා. සූත්‍රවල කාරණා බොහොම ප්‍රිසයිස් කරලා නිශ්චිත වශයෙන්. අභිධර්ම ක්‍රමයට කියනවා ජාති කියන්නේ මානසික දේහි ඉපදීම. අර කියනවා විඥාන 32 ගැනයි කියන්නේ. ඊළඟට මම අතිරේක කාරණාවක් ගත්තා මේ අපේ බෝසතාණන් වහන්සේ උන්වහන්සේ මේ කිං සච්ච ගවේෂි කුසල ගවේෂි කියලා උන්වහන්සේ මේ සම්මා සම්බුද්ධත්වය හොයනකොට ඒ විස්තර ටික අඩංගු සූත්‍රයක් තියෙනවා. මේක තමයි සූත්‍රෙ. මේ අරිය පරියේෂණ සූත්‍රය මජ්ක්‍ධිම නිකාය 26. දැන් මේ සූත්‍රය උන්වහන්සේ පෙන්වුම් කරනවා මේ පරියේෂණ දෙකක් තියෙනවා. රිසර්ච්. ඇත්තටම රිසර්ච් නෙමෙයි පරියේෂණ නේද? දැන් අපි රිසර්ච් කියන්නේ මොඩර්න් මේ කොන්ටෙක්ස්ට් එකේ අලුත් වර්තමාන දේහේ රිසර්ච් එකක් කියලා. නමුත් මෙතන කියන්නේ සර්ච් එකක් කියලා. මේක නෝබල් සර්ච් එකක්ද ඉග්නෝබල් සර්ච් එකක්ද? අපි පරිශන කරනවනේ. අපි කරන්නේ සෙකන්ඩරි සෝසස් බලනවා, ප්‍රයිමරි ඒවා බලනවා නේද? රිසර්ච් කරනකොට ඒවා බලලා data අරගෙන එහෙමනේ අපි කරන්නේ. නැත්නම් නිකම් අපිට ඕන දේ කියන්න බෑ. ඒ සබ්ජෙක්ට් එක සම්බන්ධව පහුගිය කට්ටිය කරපුවා දැන් මේ කාලේ කරපුවා බලලා අලුත් මතයක් අපි නිර්මාණය කරනවා. නමුත් දැන් බුදුහාමුදුරුවෝ කියන මේ මොනවාද? ආධ්‍යාත්මික දේහේදී ආධ්‍යාත්මික මේ තැනේදී පරිශන දෙකයි. ආර්ය පරිශනය අනාර්ය. මොකද මේ අනාර්ය පරිශනය කියන්නේ? ආර්ය නොවන පරිශනය. ඉදබික්කවේ ඒකච්චෝ අත්තනා ජාති ධම්මෝ ජාති ධම්මෝ සමානෝ ජාති ධම්මං ඒව පරිේෂ. අත්තනා ජරා ධම්මෝ සමානෝ ජරා ධම්මං ඒව පරිේෂ. අත්තනා මේකෙන් කියන්නේ කවුරු හරි ජාතියටපත් වෙලා මේ ජාතිනේ හැදෙන්නේ මේ එක එක සත්ත්වනිකායෙන් ජාතියම හොයනවා නම් අන්න ඒක අනාර්ය පරිේෂණයක්. කවුරු හරි ජරාවටපත් වෙලා කියන්නේ මේ පංචස්කන්ධයේ ජරාවටපත් වෙනවනේ. ජරාවම හොයනවා නම් ඒ කොහොමද හොයන්නේ? කියන්නේ මේ තවත් ජරාව තියෙන දේහයක් හොයනවා ඉස්සරහට නේ ඊළඟ ජීවිතවල. අන්න අනාර්ය පරිේෂණය. කවුරු හරි ලෙඩ වෙනවා. පාත අමාරු, අරේ අමාරු, මෙහි අමාරු. නමුත් දැන් මේ ඉඳගෙනත් කරන්නේ නැවතත් ලෙඩ වෙන්න පුළුවන් දේහයක් හොයන්නේ පංචස්කන්ධය සහිත. අන්න අනාර්ය පරිේෂණය. මරණයටත්පත් වෙනවා. තමන්ගේ ළඟ ඉන්න අයත් මැරෙනවා. දන්න අයත් මැරෙනවා. තමනුත් මැරෙන්න යනවා. ඒත් ප්‍රාර්ථනා කරන්නේ තවත් මරණ ජීවිතයක්. අන්න අනාර්ය පරිේෂණය. ශෝකයටපත් වෙනවා. මේ අපි කියන්නේ මොනවාද? ග්‍රීෆ් එකටපත් වෙනවා. මේ ශෝකයටපත් වුණත් ආයි හොයන්නේ ශෝකයටපත් නොවිච්ච අවස්ථාවල හොයන්නේ ශෝකයේ තියෙන ජීවිත.
ක්ලේශ වලටපත් වෙනවා. හොයන්නේ ක්ලේශද මේකට කියනවා අනාර්ය ආර්ය නොවන පරිශ්‍රණයක් කියලා. දැන් බලන්න අපි කොහෙද ඉන්නේ කියලා. ඒ නිසා මේ ජාතිය නෙමෙයි අපි අජාතිය හොයන්නේ. ජරාව නෙමෙයි අජරාව හොයන්නේ. ව්‍යාධිය නෙමෙයි අව්‍යාධිය හොයන්නේ. ඒතර මරණය නෙමෙයි අමරණය. දැන් අමරණය කියන්නේ මේ දෙවියෝ බොන එක නෙමෙයි ඩ්‍රින්ක් එක නෙමෙයි. ඒව නෙමෙයි අමරණය කියන්නේ මැරෙන්නේ නැහැ කියන තැන. ඒ මැරෙන්නේ නැහැ කියන්නේ ඉමෝටල් කියන එක නෙමෙයි සසර කෙලවර කරනවා. ඒ අනේ එතෙන්දි ජාතිය කියන එක විස්තර කරනවා. ජාතිය හොයන්නේ මොකක්ද කියලා. ඒක තව තැනක් අපිට මේ අභිධර්මයට අමතරව ජාතිය සම්බන්ධව හිතන තැනක්. මෙතින් පෘථග්ජනයන් විසින් කරන වැඩ ජාතිය ස්වභාව ජාතියම කරන එක. අන්තිම ස්ලයිඩ් එක. කීනා ජාති මේකත් ධර්මයේ හැම සූත්‍රයකම වගේ ගොඩක් තැන්වල තියෙනවා මේ රහත් වුණාම රහතන් වහන්සේ කෙනෙක් කරන ප්‍රකාශය. මේ උදාහරණය සතුටට කියවෙන දෙයක්. බලමු. උද්දෘත කරනවා තතිය පුබ්බාරාම සූත්‍රයේ සංයුත්ත නිකාය 48-47 කීනා ජාති වසිතම් බ්‍රහ්මචර්ය කතං කරණීය නාපරං ඉත්තත්තායාති පජානාමි. මෙතන ජාත කියන එක තියෙනවද? කීනා ජාති මේ ප්‍රකාශ ජාත කියන පදේ තියෙනවද කොහෙද තැනක? කීනා ජාති කීනා ජාති. කීනා ජාති කියන්නේ ජාතිය කීනා කියන්නේ කීනා කියන එක ඔබට තවත් අහුවෙච්ච ස්ථාන තියෙනවද? කීන පදේ හොඳට හොයලා බලන්න. තව කොහේ හරි Taman දන්න තැනක තියෙනවා මේ පද. කීන බීජ හා? සූත්‍රයක තියෙනව නේද? ඔව් සූත්‍රයක තියෙනවා. කොහෙද තියෙන්නේ? හැමදාම කියන සූත්‍රයක තියෙන්නේ. නිකන් එහෙක නෙමෙයි. කීන බීජ අවිරුද්ධ හා? තීරා යතයන් පදීප රතන සූත්‍රය. කොහොමද තියෙන්නේ එතන? කීනං පුරාණං නවං නත්ති සම්භවං විරක්ත චිත්තා ආයතිකී බවස්මි. තේ කීන බීජන කීන මේක අතනක් තියෙනවා. කීනං පුරාණං නවං නත් කීනං පුරාණං පැරණි කර්ම ටික ෂේ වුණා. අනිතරක් තියෙනවා. දැන් මෙතන රහත් වෙච්ච කෙනෙක්ගේ කීනං පුරාණ වෙච්ච කර්ම නැති වුණා ඔක්කොම ටික. නවං නත්ති සම්භවං අලුත් භවයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. විරක්ත චිත්තා ආයතිකී බවස්මි. සිත ඇල්මෙන් මිදිලා ඊළඟට ආයතිකේ ඉස්සරහා භවයකට කොහොමත් ප්‍රාර්ථනාවක් නැහැ. නේද? එහෙම කියනවා. දැන් මෙතන කීනා ජාති කියන රහත් ආර්ය තත්ත්වයටපත් වෙනකොට ජාතිය ෂේ වෙනවා. ඒ වගේම බ්‍රහ්මචර්යය අවසానයි. ඒකත් ඉවරයි. දැන් මේ බ්‍රහ්මචර්යය කියලා කියන එක ගොඩක් කට්ටිය මේක මේ කායික සම්බන්ධතාවයක් වශයෙන් තමයි කියනවා. මෙතන බ්‍රහ්මචර්යය කියන එක ගන්නේ උසස්ම හැසිරීම කියන එක. උසස්ම හැසිරීම ධර්මයේ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරීම. නේ? සම්මාදිට්ඨි ඔය කියන අටේ හැසිරීම තමයි උසස්ම හැසිරීම. ඊළඟට අර අතනත් කියනවනේ සාමාන්‍ය ගිහි ජනතාවට කියනවනේ නේද? සතර බ්‍රහ්ම විහරණ කියලාත් කියනවා. කතං කරණීයං කල යුතු දෑ සියල්ලම කළා ඉවරයි. බාන සතුට. දැන් අපි වැඩක් කළා හරියට ඉවර කරාම ඔක එනවනේ අපිට. හරියට කරා කියලානේ. එහෙන් මෙහෙන් බාගට ගහලා දාන්න තුනේ. මෙතන ආර්ය මාර්ගය හරියට කරලා ඉවරයි කියලා සතුටක් එනවා. නාපරං ඉත්තත්ථායාති. තවත් කරන්න දෙයක් නැහැ. තව ඉතුරු වෙච්ච දෙයක් නැහැ. අවශේෂ වෙච්ච දෙයක් නැහැ කියලා යාට පජානාමීති දැනෙන්න ගන්නවා යාට. ප්‍රජානනය වෙනවා. හරියට දැනෙන්න ගන්නවා. අනේ එතන තියෙනවා ජාතිය ෂේ වුණා කියන්නේ. දැන් ජාතිය ෂේ වෙන්න අවශ්‍යයි. මේ සත්වනිකායවල ඉදීමට තිබෙන සම්භාවිතාවය සහ එහි තියෙන භයානකම තුළ ජාතිය ෂේ වෙන්න අවශ්‍යයි. ඒ නිසා ඒකයි එතන කිවිට ඒ නිසා අභිධර්මයට අනුව මේ නිදාණය අපි ගන්නේ උප්පත්ති භවයයි. අභිධර්මයට අනුව ජාතිය කියන්නේ උප්පත්ති භවයයි. ඒ කියන්නේ කර්ම භවය හැදෙනවා. භව කියන නිදාණය ඒ භව නිදාණය පච්චේ වෙල හැදෙනවා. පච්චේ උප්පන්න වශයෙන් හැදෙනවා. ජාතිය. ඒ ජාතිය කියන්නේ අර කර්ම භවයෙන් හැදෙන උප්පත්ති භවය. නෑ උප්පත්ති භවයේ තියෙන විඥාන 32ක් අපි කාටත් කොහොම තියෙනවද? දැන් මේ 32කින් අපිට මොනවද මේ 32කින් අදාළ කියන බලන්න. අපි මේ පුරාජන අපට අදාළ වෙන්නේ මොනවද? සාමාන්‍ය මිනිස්සුන්ට මේ ටිකෙන් කීයක් අදාළද? 23ක් මුල 23. ඔව් 16 7 23. අකුසල හේතු 7යි. කුසල හේතු 8යි. මහ විපාක 8යි. 23. රූපාවචර කාණ්ඩයට ඒ 5 අදාළයි. අරූපාවචර කාණ්ඩයට ඒ 4 අදාළයි.
දැන් අපි මෙතන සරලව තව ටිකක් මෙතන පොඩ්ඩක් කඩලා ගමු විශ්ලේෂණය කළා. අපි කරපු අකුසල් ටික, පව් ටික එන්නේ චිත්ත 7ක් හැටියට පමණමයි. වෙන කොහෙන්වත් වෙන කෑල්ලකින් එන්නේ නැහැ. ඒ 7ෙන්ම තමයි එන්නේ. ඒ කියන්නේ උපදින්නේ සමහර කට්ටිය අකුසල මේ සමහර මිනිස්සුත් උපදිනවා, සමහර මිනිස්සු උපදිනවා, අනිත් ඔක්කොම අපායික සත්‍ය උපදින්නේ ඒ 7ෙන් එකකින්. ඒ වගේම අපේ සියලු අකුසල් ටික අපට එන්නේ ඒ 7. ඊළඟට අපි කරපු කුසල් සෝපින් දුබල සහ ප්‍රබල වශයෙන් දෙකකට බෙදෙනවා. ඒ දුබල වෙච්ච කුසල් ටික පින් ටික එන්නේ කුසල අහේතුක වශයෙන්. ප්‍රබල වෙච්ච පින් ටික එන්නේ කුසල් ටික එන්නේ මහා විපාක වශයෙන්. එතනත් ප්‍රබලභාවයේ දෙකකට කැඩෙනවා. ඥාන සම්පයුක්ත කියන ප්‍රබලභාවය තාම සුප්‍රබල පතරකටපත් වෙනවා. ඊළඟට ටිකක් ඊට වඩා අඩුයි ප්‍රබලත්වයේ ඥාන විප්‍රයුක්ත 4. ඒකට දැන් බුදුරජාණන් වහන්සේ නමකගේ වෙනත් ආරයන් වහන්සේ නමකගේ සාමාන්‍ය කෙනෙකුගේ ඊළඟට දෙවි කෙනෙක්ගේ හැම දිනාගෙම අකුසල් ටික එන්නේ මේ 7 ඇතුළත. හරි? කුසල් ටික එන්නේ කට්ටිය ඔක්කොගෙම මේ 16 ඇතුළත. ඒතර මේ උපපති භවයේ මේ ටික තියෙනවා. ඊට පස්සේ තියෙනවා රූප පැත්ත. කියන්නේ ඇඟ හැදෙන හැටි. ඇඟත් හැදෙන්න එපා නේ. දැන් ජාතිය හැදුනට මදිනේ නේ. ඒ කියන්නේ මානසික දේහය පහළ වෙනවා. ඊට පස්සේ රූප දේහෙත් පහළ වෙන්න ඕනේ. ඒ රූප දේහයට අදාළ 18ක් තිබෙනවා. හොඳයි අපි එහෙනම් ප්‍රශ්න වලට යමු. මේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ සමහරට මේකට අදාළ වෙන්නත් පුළුවන්, සමහරට පොඩ්ඩක් එහාට යන්නත් පුළුවන්. මේක මේ මට සමහර තැන්වලදී එක සූත්‍රයකදී වගේ දැක්ක එක මතක නෑ දැන්. අපි මේ මෙතන ඉන්න කිසිම ස්ත්‍රී කෙනෙකුට මම මේවා කරන්නේ නෑ. ඒක ගැන අදහන්න මේවා කරන්න එපා. නමුත් ඒ ගැන මම කතා කරන්නේ මේ පිරිමි භාවයක් ලබලා ඊළඟ ආත්මය හරි ගැහණු භවයක් ලබන්න පුළුවන්ද නැත්නම් ගැහණු කෙනෙකුට පිරිමි භවයක් ලබන්න බැරිද? ඕක එක සූත්‍රයක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. අපි මේ කරපු මේ රූප පාඩමට අනුව ඒ දෙකම වෙන්න පුළුවන්. දෙකම වෙන්න පුළුවන්. තමන්ගේ කල් ක්‍රියාව අනුව. තමන්ගේ කල් ක්‍රියාව අනුව ඒ දෙකම වෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ දෙකම වැරදි නෑ කියලා. මේ දෙකම අපි දකින්න හොඳ නෑ, මේක හොඳයි අරක නරකයි. ඔව් ඒක හරි. එහෙම දකින්න හොඳ නෑ. ඒ දෙකම වෙන්න පුළුවන්. තමන්ගේ වර්ණයක් තියෙනවා. අපි හිතමු කර්මයට අනුව ඒ දෙක සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ මේ භාව කියලා කියන්නේ ඉත්ති භාව පුරුෂ භාව කියලා. ඔව්. ඔව්. ඒතොර මේ දෙකම වෙන්න පුළුවන්. හැබැයි දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම අතක අධ්‍යයනය කරපු දෙයක්. දැන් සූත්‍ර සාහිත්‍යයේ දැන් ගොඩක් වෙලාවට ඕවා කරගෙන ගියපු බාණක ස්වාමීන් වහන්සේලා අතින් ඒගොල්ලෝ බොහොම පුරුෂාධිපත්‍යයේ තද වෙච්ච යුගයක තමයි මේව හදාගෙන ආවේ. එතන බ්‍රාහ්මණ ස්වාමීන් වහන්සේලා හිටියා. ඊළඟට සමාජයෙන් ගොඩාක් ඉන්දියානු සමාජයෙන් කාන්තාවට දැඩිව ගහන කාලයක් අදත් එහෙමනේ. ඒතර ඒ යුගයේ තමයි මේව අරගෙන ආවේ. ඒවා පවත්වා ගන්න ඕන, සංරක්ෂණය වෙන්න ඕන. ඒතර ඒ තැන්වල අපට හරි විශ්වාසයක් නැහැ මොනවද හරියටම උනේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේම කතාවල මූලික සූත්‍ර වලින් අපි හැදෑරුවොත් මේ දෙකොට්ටාසියම ආර්ය මාර්ගය අවසන් කරන්න බාධාවක්. එහෙම බාධාවක්. උතනකවත් බාධාවක්. දුරුවනේ අර මොකද්ද මේ ස්ත්‍රීන් මහාන වෙන්න යනකොට බුදුහාමුදුරුවෝ ඒක ගොඩක් ප්‍රතික්ෂේප කරලා ඒක හරියෝ. මොකද්ද කියනවනේ ඒගොල්ලෝ මහාන වුණොත් ඒ ශාසනය පවතින කාලය 4න් 1කට අඩු වෙනවද මොකද්ද කියලා නේ? ප්‍රජාපති ඉස්සෙල්ලාම දෙවියන් වහන්සේ මහාන වෙන්න වරන් කරනකොට බුදුරජාණන් වහන්සේ එකපාරට උත්තර දුන්නේ නැහැ. ඒ වෙලාවේ ඒක සූත්‍රයක තියෙනවා. ඒක හිතලා තමයි උත්තර දුන්නේ ප්‍රජාපති දෙවියන්ට ආර්ය භාවය ලබන්න. ඔකට හොඳම දේ තමයි අපි දැන් ඉන්නේ 21 වෙනි ශතවර්ෂයේනේ. අපි ඔක්කොම ප්‍රොසෙස් කරන්න ඕනේ මෙතන ඉඳගෙන. හොඳේ? බුදුහාරයන් කාලේ ඉඳගෙනවත් ඕවා රැකගෙන ආපු ස්වාමීන් වහන්සේලා ඒ කාලේ ඉඳලවත් නෙමෙයි අපි ඕවා දැන් බලන්නේ. අපි දැන් බලන්නේ 21 වෙනි ශතවර්ෂය. අපි දැන් පිළිගත්ත කාරණාවක් තමයි අපිට කාටත් ඕනේ එක එක්කෙනාට ලැබිච්ච භාවය ගැන හොය ඉන්න එක නෙමෙයි. අපි කාටත් ඕනේ මෙතනින් මිදෙන්න. ඒක හරි. මිදෙන්න බැරි නම් මිදෙන විදිහ දැනගන්නවා අතට ගන්න. නේ? ඔව්. ඒකනේ මිදෙන්න බැරි නම් මිදෙන්න බැරි වෙන එක එක්කෙනාගේ හේතු නිසානේ. ධර්ම විවරයක් නෙමෙයි. ඒතර එහෙනම්
ඒ අඩු ගන්න ඒක එහෙම වෙනවා කියලාවත් දැනගන්න. එහෙම තමයි කියලා තියෙන්නේ කියලා. තමයි එහෙම වෙන්න පුළුවන් කියලා අත්දැකීම. එතෙන්දී මේ ඔය කිසිම කාරණාවක් අපිට බාධාවක් විය යුතු නැහැ. ඉතින් ඒ යුගයට අනුව ඒ ගැටලු තිබුණා. උන්වහන්සේ ඒක එහෙම වුණා කියලා කියනවා. ඔව්. පස්සේ කාලෙකදී ඒක වෙනස් වුණා කියලා තියෙනවා. අද වෙනස් තැනක් තියෙනවා. නමුත් අපි මේ කතා කරන தත්ත්වය තුළ ඒ අන්තර්ගතයේ තුළ ආර්ය මාර්ගයට යන්නට කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම යන්න බාධාවක් තියෙනවා නම් දැන් අපි දකින්න ගොඩාක් ගිහි චරිතවලට මාර්ගඵලයකටවත් යන්න බැරි වෙනවා. ඒක හරි. හරි සමහර මාතික මාතාව වගේ අය ඒගොල්ලෝ සමහර සකදාගාමී වගේ තත්ත්වවලටපත් වෙනවා. ස්වාමීන් වහන්සේලාට අභිධර්ම උගන්වපු කාන්තාව හිටියා සකදාගාමී වෙලා. ඉතින් මං හිතන්නේ ඒක අපිට බාධාවක් විය යුතුම නැහැ. නමුත් පොඩි ගැටලුවක් නැත්තේම නැහැ. මම මතක කරන විදිහට. මේ යම් තැන්වල තිබෙන කරුණු නිසා ඒ එක්තරා භාවයකට යම් කිසි දෙයක් සාධනය කරගන්න බෑ කියලා මතයක් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් සියලු ධර්මයේ කියුවෙන් පස්සේ ගොඩාක් හරියට යම් අදහසක් ඇති කරගත්තයින් පස්සේ පේනවා ඒක බාධාවක් වෙන්නේ නැහැ. ඔව්. ඔබතුමා වහන්සේ කියපක හුඟක් තේරුණා. කියන්නේ අන්තිම අපේ ගෝල් එක නිර්වාණය නම් කිසිම බාධාවක් නැහැ. ස්ත්‍රී හරි පුරුෂ හරි. බුදුහාමුදුරේ එකක් කිව්වා සම්මා සම්බුද්ධ ලබන්න නම් පුරුෂභාවය තියෙනවා. ඔව් ඉතින් සම්මා සම්බුද්ධ භාවය කාන්තාවකට ලබන්න පුළුවන්. ඒ කියන්නේ කාන්තාවක් ආයි පිරිමියෙක් වෙන්න පුළුවන් නේ. ඉතින් ඒක අපි ඒක එහෙමත් පිරිමියෙක් වෙලා තමයි සම්මා සම්බුද්ධ වෙන්න ඕනේ. අපි කාන්තාවක් වේද කියලා කවුද දන්නේ කාත්මවල. ඊට පස්සේ මේක වෙනස් වෙන වැඩක්. මේක අපි දැන් එතනත් එන්නේ අපි ආත්ම සංඥාවට බහිනවා. දැන් මෙතන මේක විතර මම හැමදාම පිරිමියෙක් වෙනවා. ඇයි ස්වාමීන් වහන්සේ මේකට උත්තරනේ ඇයි බුදුරජාණන් වහන්සේ හිම කිව්වේ සම්මා සම්බුදු වෙන්න පුරුෂ භාවයකට උප්පත්ති ලබන්න ඕනේ. ඇයි කිව්වේ? සමහර විට ඒ සම්මා සම්බුද්ධ තත්වයට ඒ අදාළ භවයකපත් වෙනකොට තිබෙන බාධක ඒ වගේම අවබෝධ කරගැනීමේ කාරණා ඒ වගේ දෙයකට ඒ අදාළ කියන්නේ ඔක කාලෙත් තියෙනවනේ ඕවර්ලැප් එකක් නොවීම. දැන් භද්‍ර කල්පයට බුදුවරු මෙච්චරයි. ඒතර ඒ අදාළ කාලේ ඒක වීරිය ශ්‍රද්ධාව ප්‍රඥාව අධික වෙලා බෝධිසත්වෙක් වෙලා අවසාන ජීවිතයේදී ඔහොම දෙයක් වෙනවා. ඒතකොට ඒක පහසුවක් වෙන්න පුළුවන්. මොකද දැන් කියන්නේ ඉන්දියාවේම ඔක්කොම උපදිනවා කියලා කියන්නේ. ඒ ඉන්දියානු සමාජයේ ඒ වගේ කෙනෙකුට පහසුවක් වෙන්න පුළුවන් එහෙම වෙන්නේ. ඒ කියන්නේ බෝධිසත්වයන් පාරමිතා පුරණ කාල පරිච්ඡේදෙත් බෝධිසත්වයන් වහන්සේ ස්ත්‍රී භාවයක් ලැබලා තිබුණා. මම දන්නේ නැහැ ඒක හරියට. මගේ දැනුම හැටියට තිබුණා. එතකොට අපි හොඳටම දන්නවා බෝධි මහාමායා දේවී නැති වෙලා ඉපදුනේ තවතිස්සා දිව්‍ය ලෝකේ පිරිමි දෙවි කෙනෙක් වෙලා. ඔව්. මාතෘ ඒක ඉතින් එතනම අපිට පේනවා. ඉතින් ඔව් හරි. ඔව් මොකද අපි දැන් මේක එක තැනක මෙතන ඉඳගෙන බලන්න ගියොත් අපට වරදිනවා. දැන් මෙහෙම ගන්නකො. දැන් අපි හිතමු එක්කෙනෙක් යම් දෙයක් කරනකොට තව කෙනෙක් ගොඩක් දේවල් කරලා වෙන්න පුළුවන්. අපි හිතමු කෙනෙක් ගන්නවා එයාගේ උප්පත්තියේ ඉඳලා මේ දක්වා කාලේ. ඒතර ඊට කලින් එයා කොහෙද මැරලා තියෙනවනේ නේ? උපදින කලින්. නේ? ඒතර අපිට කලින් මැරෙන කට්ටිය කොහෙද උපදින්න උනා ගිහිල්ලා නේ. එහෙන් බැලුවම කවුරුත් මේ සංසාර ගමනේ හැම මොහොතකම විවිධ විදිහට පවතිනවා. එහෙන් ඒක දිහා හොඳට බැලුවම පේනවා මේ පිරිමි ගැහණු කියන එක අදාළම නැති කාරණාවක් වෙනවා. ටික තැනකදී. මොකද මේක ඇවිල්ලා මාරලා යනවා. ඉතින් දැන් නමුත් මෙතන වාසනාවක් තියෙනවා. දැන් මේ ඉන්නේ කාටවත් මේ කතා කරපු දේවල් ඔබ වෙනම අධ්‍යයනය කරන දේවල් ග්‍රහණය කර ගැනීම අපහසුතාවයක් නෑ. මම හිතනවා ඒකට මේ අදාළ උත්සාහය සහ අවශ්‍යතාවය තියෙනවා නම් ගැටලුවක් නෑ. ඉතින් 21 වෙනි ශතවර්ෂයේ ඉඳලා මේ දිහා බලද්දි ඒක මේ අපි එහෙම බැලිය යුතු නැහැ අත වශයෙන්. ඔව්. නෑ මේ ගැටලුවක් නෑ අපිට මේ පොඩ්ඩක් මේක සංකීර්ණ කියන්නේ පැහැදීමක් මෙතන උනේ පැහැදීමක් සාකච්ඡාව වෙච්චරයි. කිසි කෙනෙකුට මේ ස්ත්‍රී භාවයකටවත් පුරුෂ භාවයකටවත් ගැහිමක් නෙවෙයි. මෙතන උනේ මේ පොඩි මේ පැහැදිලි කිරීම. මොකද බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳලා තිබුණ දේවල් ඒවා පොඩි මේ 21 වෙනි සස්ත්‍රයට ආවට මේක පොඩ්ඩක් අපි මෙතන ඉඳලානේ කරන්නේ මේ 21 ඉඳලානේ කරන්නේ. අපි ක්‍රිස්තු පූර්ව 6ට ගිහිල්ලා බලන්න ගියොත් වැඩි අවුල් වෙනවා. අපි බලනවා ක්‍රිස්තු පූර්ව 6 මොකක්ද උනේ කියලා. ඇයි ඒවත් කරන්න සිද්ධ වෙච්ච හේතු. දැන් අද සම්බන්ධ වෙන ප්‍රශ්න තිබෙනවා.
දැන් උත්පත්ති භවයනේ ජාති කියන්නේ කර්ම භවය කියන එක මට එච්චර තේරෙන්නේ ඔව් නැහැ. කර්ම භවය තමයි මේ සසර ගමන. මැරි යන ගමන. එතනත් මනුස්සකගේ භව ඇයි අපි කිව්වේ කාම භවය, රූප භවය, අරූප භවය කියලා පිළිසති කතා කරන්නේ? දැන් අපි හිතමු දැන් අණ්ඩජ උපතක්, ගලාබුජ උපතක්, සංසේදජ උපතක්, ඕපාතික උපතක් ගන්නේ ওই ලෝක තුන ඇතුළේනේ. ওই භව තුන ඇතුළේ. සාමාන්‍ය කාම රූප අරූප තුන අපි කියන්නේ ලෝක කියලා. නමුත් මෙතන කියන්නේ මේ කලින් නිදානේ කියනවා මේ භව නිදානේ ඒ තුන භව කියලා. කාම භවේ, රූප භවේ, අරූප භව. ඒතර දැන් අපි ගමු දැන් උප්පත්ති භවයේදී වෙන ටික. දැන් උප්පත්ති භවයේදී කට්ටිය උපදින්නේ එක්කෝ බිත්තර වලින් වෙන්න පුළුවන්, එක්කෝ චිරපායි හෝ මිනිස්සෙක් වෙන්න පුළුවන් ජලාපුජ විදියට, එක්කෝ මේ තෙතමනිය සහිත ස්ථානයකින් අපි හිතමු සංසිරජ වෙන්න පුළුවන්, එක්කෝ ඕපාතික වෙන්න පුළුවන්. ඒතර මේ ටික ඔක්කොම එල්ල වෙන්නේ අර කාම රූප අරූප කියන තුනට. ඒ භව තුනට. ඒ භව තුනෙන් වෙන්නේ ඊළඟට ජාතිය හැදෙනවා. ජාතිය තුල වෙන්නේ මේ උප්පත්ති භවය හැදෙනවා. උප්පත්ති භවය කියන්නේ කර්ම භවයෙන් හැදිච්ච ඒ ලෝකයේ තුල එයාට ඇති වෙන උප්පත්ති භවය. කියන්නේ ජාති. අපි මෙහෙම ගත්තොත් කර්ම භවය කියන්නේ ජාති. මේ භව උප්පත්ති භවය කියන්නේ ජාතිය. නමුත් මේ දෙක භව කියලා ගන්නේ අර ඒක වඩාත් සුදුසුයි භව කියන නාමයෙන් ගත්තම නමුත් ඒක ඇතුලේ වෙන්නේ උප්පත්ති භවය කියන්නේ ජාතිය. ජාතිය තමයි එතන තියෙන්නේ. ඒක පැහැදිලි නැද්ද? ඊළඟට අපි දැන් අද අවසාන නිදානයට කලින් නිදානේ දැන් 12ට තමයි ඊළඟට යන්නේ අවසානට ලබන සතිය වෙනකොට. තව විනාඩි කාලයක් ගමු. තව ප්‍රශ්න තිබෙනවා. අපි මෙතෙක් කලක් කරපුවත් අහන්න. මොකද දැන් අපි අන්තිම හරිය වගේ ඉන්නේ. 11 වෙනි නිදානේ කරේ අපි මොන හරි වෙන ප්‍රශ්නයක් තිබෙනවා. මේක කලින් කරපු පරිසම්පාද කාරණාවල නැත්නම් මේකේ. මොකද මේවත් සම්බන්ධ වෙනවා ඒ ඔක්කොටම. අபிසංකාර කියන එකයි උපාදාන කියන එකයි දෙක එකමද නෑ නෑ දෙකක්. අපි එක කරා දැන් අபிසංකාර කියන්නේ සංස්කාර දැන් අපි සංස්කාරනේ කරන්නේ. ඔව් ඒක භවයට යනකොට අபிසංකාර වෙනවා. දැන් අපි හිතමු දැන් මේ වෙලාවේ අපි මේ සංස්කාර තමයි රැස් කරන්නේ. සංස්කාර කියන්නේ මේ කර්ම හැදෙන ඒවා. ඒක කර්මයක් බවට පත් වුණාම අපි කියන්නේ පුඤ්ඤාபிසංකාරය. පුඤ්ඤ අபிසංකාර. අපුඤ්ඤ අபிසංකාර. ඒතර අපි සංසාරේ ගමන් කරන්නේ අපි සංස්කාර කියලා අபிසංස්කාර. ඒකේ වෙනසක් තියෙනවා. ඒ උපාදාන කියන්නේ වෙන එකක්. දැන් අපි සංස්කාර දැන් අපි හිතමු අபிසංස්කාර හදාගත්තම ඊට පස්සේ වෙන විඥාන හැදෙනවානේ. විඥාන ඊට පස්සේ නාම රූප සලආයතන ඔය කියන්නේ කෙලස් කරණයටපත් වෙලාම ගිහිල්ලා තෘෂ්ණාව හැදලා ඊට පස්සේ තෘෂ්ණාවෙන් ගත් එක උපාදාන කරනවා නේ. රූපේ උපාදානය කරනවා. ඒක උපාදානය කරනවා. ඒතර මේ දෙක වෙනසක්. ඒ කියන්නේ වෙනසක් කියන්නේ එකම ක්‍රියාවලියේ තැන් දෙකක් අතර. ඔය කර මුලින් පටන් ගන්න එකයි මැදින් පටන් ගන්න. මුලින් පටන් ගන්න එක. හැබැයි උපාදාන ගොඩක් භයානකයි. මොකද උපාදාන නිසා තමයි මේ භවය ආරම්භය ඔක්කොම පටන් ගන්න. තෘෂ්ණාව හින්දාම නෙමෙයි. දැන් තෘෂ්ණාව තියෙනවා. තිබ්බට උපාදාන කරන්නේ නැත්තම් ටිකක් බේරලා ඉන්න පුළුවන්. තෘෂ්ණාවයි කියන්නේ අපි මේ ඇලීමේ දිගුවක් නේ එක්ස්ටෙන්ෂන් එකක් නේ. ඇලෙනවා. හැබැයි ඇලුවට කමක් නැහැ උපාදාන කරන්න යන්න. උපාදානය කියන්නේ දෘෂ්ටිය ගේනවා එතෙන්ට. දැන් හිතන්න කෙනෙක් ආසයි ආහාරයක් ගන්න. කෙනෙක් ආසයි පුද්ගලයෙකුට. ඒ ආසාවෙන් හිම ඉන්න පුළුවන්. ඒක අඩු කරගන්න පුළුවන් හොඳයි. ඒත් එක්කම දෘෂ්ටි හදාගන්න. මගේම කෙනා මට ඕන විදිහට තියෙන්න ඕන. මම කියන විදිහට වෙන්න ඕන. එයාගේ මෙහෙම වෙන්න ඕන. නේ?
ඒතර මේක වෙන කෙනෙක් අතර යන්න බෑ. ඒ වගේ දෘෂ්ටි හදාගන්න. එහෙම හදාගත්තම උපාදානෙ වෙනවා. ඒකවල උපාදානෙ කියන්නේ ලෝභයට මොකක් එකතු වුණාම? දිට්ඨිය එකතු වුණාම, දෘෂ්ටි එකතු වුණාම තමයි උපාදාන හැදෙන්නේ. සංස්කාර කියන්නේ අපි රැස් කරන අවස්ථාව, උපාදාන කියන්නේ අපි හොඳටම කෙලස් කරණයක් කරන. මොකද දැන් කෙනෙක් හොඳ දේවල් රැස් කරන්න පුළුවන් නේ. පුඤ්ඤාභි සංකාර. මම හිතන්නේ වෙනත් ප්‍රශ්නයක් වගේ මම හිතන්නේ. එම නැත්තම් අපිට මෙන්න මෙහෙම අදහසක් ගන්න පුළුවන්. දැන් ලබන සතිය අපි මේ අවසාන නිදානය කරලා එතකොට ජරා මරණ ගැන අපි කරලා ඊට පස්සේ පටිච්චසමුප්පාද ගැන තවත් තිබෙනවා විස්තර ටිකක් කතා කරා. ඔය මේ කාලය පටිච්චසමුපාදයේ කාලයට දාලා කතා කරනවා. අතීතයට වර්තමානය අනාගතයට දාලා කතා. අපි ධර්ම කියනවා. ඊළඟට ඒක විවිධාකාරයට බෙදෙනවා. ඒ කියන්නේ සමස්ත 12යි තියෙන ක්ලාසිෆිකේෂන් එකක් තියෙනවා. 12 එක එකනේ ගත්තේ. අපි ඒ ටිකත් කතා කරනවා. ඒ ටික කතා කරලා තමයි අපිට අපි යන්නේ අර ප ဋ ාණ දේශනාවට යන ඊට පස්සේ. ඒ ප ဋ ාණ දේශනාවේ 24ක් තියෙනවානේ 24ට යන්නේ ඊට පස්සේ. ඉතින් ඒ නිසා පටිසමුප්පාද ගැන ඊටාම පුළුල් විදි අදහසක් මම හිතන ඔබට වෙමින් පවතිනවා කියලා. මොකද දැන් සූත්‍ර පිටකාගත ඔය 12 හරි සරල විස්තර කරනවානේ. දැන් අදත් බලන්නකෝ. දැන් අදත් බලන ಜಾති ගැන අර සූත්‍ර පිටකේ තියෙන්නේ. ಜಾති සංජාති නේද? ඔක්කාන්ති අබිනිබ්බත්ති නේ? කන්දානම් පාතුභාව ආයතන කොහොමද මේක වෙන්නේ? අන්න ඒක තමයි කියන්නේ අර විපාක විඥාන වල වැඩි තියෙන. ඒක කියන්නේ නේද? නම්බානික බොහෝම සර්වඥයන් වහන්සේ තාම ලස්සනට ඒක නිශ්චිතව පැහැදිලි කරනවා. අරකට ඕන මේ සූත්‍ර පිටකයක් දැනමත් එපයි. දන්න කෙනෙක් කතා කරනවනේ ඔබ. දැන් කවුරු හරි දන්න කෙනෙක් ඒක තමයි කතා කරන්නේ. යාති සම්ති සංසත්තානං තම්මි තම්මි සත්ත්‍නිකායේ ජාති සංජාති ඔක්කාන්ති නිබ්බති අබිනිබ්බති කන්දානම් පාතුභාව ආයතනන පටිල. ඔක තමයි කට්ටිය කතා කරන්නේ. දන්න ඕනම කෙනෙක් ජාතිය කිව්වම ඔක තමයි කතා කරන්නේ. ඊට පස්සේ දැන් ඔබ දන්නවා තව දෙයක්. ඒ මොකක්ද? මේ ওই ජාතිය ඇති වෙන්නේ සත්ත්වනිකායවල එක එක අණ්ඩජ ජලාභුජ සංසිඳන උප්පාතික වශයෙන්. ඕක ඇති වෙනකොට ඔය කට්ටියට ඇති වෙන උප්පත්ති භවයක්. අන්නේ උප්පත්ති භවය ඇතුලේ යාලට ඔළුව වැඩ කරනවා විඥාන කියන්නේ 32ක්. අන්න ඒක තමයි මේ ජාතිය කියලා හරියට අභිධර්මයේ කියන්නේ. දැන් පැහැදිලි නේද? අන්න ඒක තමයි මේක වෙන්නේ. දැන් අපි ඔය වගේ හැම එකකටම ඔය නිදාන ඔක්කොටම අපි කිව්වා අභිධර්ම වර්ෂන් එක. සූත්‍ර පිටකේ කතා කරා අභිධර්ම පිටක. තවත් පොඩි අපි සූත්‍ර පිටකයකට කාරණා ගත්තා ටිකක් පැහැදිලි කරා. හොඳයි නේ අපි එකක් සම්බන්ධයි නේද හමුදුරනේ? එකට එකක් සම්බන්ධයි. නමුත් විශේෂිත දැනුම. ඒ කියන්නේ අර ඉතිරි නොවිච්ච දැනුමක් තියෙනවා මෙතන අභිධර්මයේ. දැන් අපි අර එතෙක් කල් දැනගත දෙත් පොඩ්ඩක් දිනුනා සූත්‍ර පිටකයකට. හැබැයි එතන පොඩ්ඩක් ඉතිරියක් තිබුණා. කොහොමද මේක වෙන්නේ කියලා ඉතිරියක් තිබුණා. නමුත් මේ ඉතිරිය සම්පූර්ණගත වුණා. සම්පූර්ණ වුණා මේ දැනුම. හොඳයි අපි එහෙනම් පුණ්‍යානුමෝදනාව සිදු කරමු. අද දවසේ ඔබ හැමදෙනාම අභිධර්ම දේශනාවට සම්බන්ධ වුණා. අපි අද කරේ 11 වෙනි නිදානිය. ඒ කියන්නේ තව එකයි තියෙන පටිසම්පාදේ නිදාන 12යි. ඒ නිසා භවයෙන් පච්චේ වෙලා තමයි ජාතිය හැදෙන අපි පච්චේ උප්පන්න කියලා කිව්වා. අපි මේ ක්‍රියාවලියට යම් කිසි දෙයකින් තව දෙයක් පච්චේ වුණා පච්චේ උප්පන්න වෙනවා. අපි මේ ක්‍රියාවලියට කියනවා පච්චේ සත්‍ය කියලා. අපි ඒකට කතා කරමු ඉස්සරහට ආයි ප ဋ ාණවලදී. ඒ නිසා අද දවසේ ඔබ ජාති කියන නිදානය සම්බන්ධව මන අවබෝධයක් ගත්තා. දැන් ඉතින් හිතන්න වෙනවා කොහොමද මේක වෙන්නේ කියලා. නිකන් ඉල්ලාට ඒ නිසා අද දවසේ මුලින් ඉඳලා මේ දක්වා මේ පැයකමාරක අධික කාලයක් තුළ රැස් කරගත්තා වූ සීල කුසල්. අපි මුලින්ම මියගිය ඥාතීන්ට අනුමෝදන් කරමු. ඔබ නම් මියගිය ඔබගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඉන්නවා. ඒ වගේම අනෙකුත් අය මේ ජීවිතේ ඒ වගේම පසුගිය ජීවිතවල අනන්ත සංසාරේ මිය පරලෝකීය කවුරු හරි ඥාති කෙනෙක් ඉන්නවා. ඒ හැම දිනම මේ පින් අනුමෝදන් වෙත්වා. යම් කිසි දුකක අය පසු වෙනවා නම් දුකින් මිදෙත්වා. සැපේ පසු වෙනවා නම් සැපේ දියුණු කරගන්නවා. අවසාන වශයෙන් මේ මියගිය ඥාතීන්ට උතුම් නිවන් සුවයම අත්පත් වෙත්වා කියලා සාදුකාරයක් පවත්වමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම
ලෝකයේ සම්බුදු ශාසනය ඔබ ආරක්ෂා කරන දිවිදේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කර. දෙවියෝ පින් අනුමෝදන් වෙලා ඔබට ඔබගේ ධර්ම ගමන ආර්ය මාර්ගය ඊටාම ඉක්මනින් වර්ධනය කර ගන්නට දැනුම පමණක් නෙමෙයි ප්‍රඥා ඇස නිර්මාණය වර්ධනය වන්නට මේ අභිධර්ම දේශනා තුලින් කියවෙන නිශ්චිත දැනුම හරියට ලබාගෙන ප්‍රඥාව වර්ධනය කරගෙන ඒ කටයුතු කරගන්න දෙවියන්ගේ ආශිර්වාදය සහ ආරක්ෂාව ලැබෙත්වා. දෙවියෝ ඔබත් ඔබගේ පවුලේ අය ස්වාමි පුරුෂයා භාර්යාව ස්වාමි දියණිය වගේම දරුවෝ ඔබගේ දෙමාපියෝ ජීවත් වෙන ඒ අය යකිම ලංකාවේ වාසය කරන විනාත හිත මිත්‍රාදී සියලුම දෙනාට දෙවියන්ගේ ආශිර්වාදය සහ ආරක්ෂාව ලැබෙත්වා. ඒ හැම දිනාගෙම සෞඛ්‍ය සම්පත රැකරක්ෂා කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙත්වා. අවසාන වශයෙන් දෙවියන්ට උතුම් නිවන් සුවයම අත්පත් වෙත්වා කියලා සාදුකාරයක් පවත්වලා ප්‍රාර්ථනා කරමු. ittavataච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ittavataච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ittavataච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අවසාන වශයෙන් අපි ප්‍රාර්ථනා කරමු අද දවසේ මේ ಜಾති නිදානයේ පරිසම්පාදී කුරුසන නිදානය ඒ දේශනාවට අහුම්කම් දුන්න අපි ධර්මයක සම්බන්ධ ඒ නිසා මේ හැම ආකාරයෙන් අද දවස වෙනකොට රැස් කරගෙන තිබෙන සියලු කුසල් හේතු වෙලා ඔබ අප සෑම දිනාටම ಜಾති ආදී දුක්ඛයන්ගෙන් කෙලවර බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවිසනසී පැමිණ වැඩවදා තුම් ශාන්ත නිවන් සෝය මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්නට ඒකාකාරීවම හේතු වෙනවා. වාසනාම කියලා සානුකාරයක් පවත්වලා ප්‍රාර්ථනා කරා. වෙන ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං බද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්‍නු සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු. සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේතං අනුත්තරං පුඤ්ඤපිට්ඨං පුරුතං තමාමහ සීලවන්ත ගුණවන්තං පුඤ්ඤක්ඛේතං අනුත්තරං පුඤ්ඤදේනමයං පුත්තං තමාමහ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේතං අනුත්තරං පුඤ්ඤදේනමයං සාදු සාදු සාදු. එහෙනම් අපි මේ 12 අවසන් වුණාම කරන දේශනාවලදී මම ගොඩක් ප්‍රශ්න අහන්න පුළුවන් මම අහන්න පුළුවන් ප්‍රශ්න පොඩ්ඩක් දැනුම පැහැදිලි කරගන්න. පොඩ්ඩක් බලන්න මේ 12 නිමිට බලන්න දැන් ලබන සතියක් තුනම 12 ඉවරයි. ඊට පස්සේ අපි පරිසම්පාද ගැන ආයෙත් ආවර්ජන කරලා බලනවා අපි ධර්මයෙන් කොහොමද විස්තර කරන්නේ. පොඩි විභාගයක් එහෙම තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒකත් බැරි කමක් නෑ. ඒකේ ස්වාමීන් වහන්සේ ඉතින් PhD කරලා තියෙන ඉතින් ඔය questions ටිකක් දාලා බලමු අපි. අපි ඒකත් හිතේ තියාගමු කවදා හරි මේ ටික ඉවර කළා. ඔව්. අපි ධර්මයට විභාගයක් සාතිකෙකුත් ගන්න වෙයි. සාතිකෙකුත් ගන්න. ඔව් එතකොට ස්වාමීන් වහන්සේ multiple choice තමයි හොඳ. ඔය මේ හැරි ලියන්න අපි කැමති නෑ. ඉතින් multiples දුන්නම අපිට මේ හොඳට ගෙස් කරලා හරි කරන්න පුළුවන්. බලමු ඒක හොඳ අදහසක්. කවදා අපි ඉවර කරමු ඉස්සෙල්ලා අපි මේ මූලික ඉවර කරමු. අද හෙට නෙමෙයි. ඒක අදහසක් බලලා අපි තරගයක් ඇති වෙනවා නේ විදිහට බලමු. ඒ සමහර තැන්වල දෙනවලුනේ සෝවාන් කියලා එම සාතික. ඒවා අපි යන්නේ. එක සාතික දෙනවා. නිවන් ගිහිල්ලත් සාතික දෙනවා. රහත් වෙලත් සාතික දෙනවා. ඔය ඉන්නේ එක කහපාට එහෙම ඇදගත්තු ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අපි හොඳයි අපි මෙතන නවත්තමු. එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බන්තේ. සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. Well,